හොඳයි ආදරණීය දරුදරියනි, අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් තුන්වන පාඩම් පරිච්ඡේදයෙන් පළවෙනි කොටසෙන් සාකච්ඡා කරා කළමනාකරුවන්ගේ මට්ටම්. මතකද? කළමනාකරුවෝ මට්ටම් අපි කතා කරා පදනම් කීපයක් යටතේ. එකක් තමයි කළමනාකරණ කටයුතු වල ස්වභාවය අනුව. කළමනාකරුවන්ගේ තනතුරට පැවරෙන කටයුතු වල කාර්යවල ස්වභාවය අනුව මූලික වර්ග දෙකකට බෙදුවා. මතකද? රේඛීය කළමනාකරු සහ මාණ්ඩලික කළමනාකරු කියලා. රේඛීය කළමනාකරු ලයින් මැනේජර් කියලා කිව්වේ ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ ප්‍රධාන වගකීම් උසුලන කළමනාකරු. ඕනම ව්‍යාපාරයක මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? ප්‍රධාන ව්‍යාපාර කාර්යය. ඒ ප්‍රධාන ව්‍යාපාර කාර්යය හා බැඳුණු ප්‍රධාන කාර්ය නිෂ්ඨ කරන අය තමයි මෙහෙයුම් කළමනාකරු කිව්වේ. දැන් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන ක්‍රියාවලියනේ මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන වගකීම් දරන අය. උදාහරණයක් වශයෙන් නිෂ්පාදනය කරන්නේ මොනවද? කොපමණද? කවදද? ඒක තීරණය කරන්නේ කවුද? ප්‍රොඩක්ෂන් මැනේජර්. ඒතර එයා කරන්නේ ප්‍රධාන වගකීමක්. එයා රේඛීය කළමනාකරුවෙක්. විකුණුම් ආයතනයක භාණ්ඩාසේව අලෙවි කිරීම තමයි ප්‍රධාන වගකීම වෙන්නේ. එහෙනම් විකුණුම් කළමනාකරුව කවුද? රේඛීය කළමනාකරුවෙක්. අන්නේ කළමනාකරුවන්ගේ කටයුතු පහසුවෙන් හා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය විවිධ සේවා සපයන. විවිධ සේවා සපයමින් සහාය වන අය. අපි කියන්නේ සහාය රැඩනී කියලා. සහාය වන කළමනාකරුවෝ තමයි මාණ්ඩලික කළමනාකරුවන් කියන්නේ. ස්ටාෆ් මැනේජර්ස්ලා කියන්නේ. උදාහරණයක් වශයෙන් නිෂ්පාදන කළමනාකරුට නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් අවශ්‍යයි. ඒ සේවකයන් ආකර්ෂණය කරලා තෝරගෙන බඳවගෙන අනුස්ථාපනය කරලා පුහුණු කරලා සපයා දෙන්නේ සේවක කළමනාකරු. එහෙනම් එයා කවුද? මාණ්ඩලික කළමනාකරු. උදව් කරන කෙනෙක්. ඊළඟට කාර්යාල වලින් අවශ්‍ය විවිධ දත්ත විශ්ලේෂණය කරලා විවිධ තොරතුරු වාර්තා ලබා දෙනවා මෙහෙයුම් කළමනාකරුවන්ට තීරණ ගන්න. එහෙනම් ඒකත් උදව්වක්. මේක කරන්නේ කවුද? කාර්යාල කළමනාකරුවෝ. ඔෆිස් මැනේජර්ස්ලා. එහෙනම් එයත් මාණ්ඩලික කළමනාකරුවෝ. තේරෙනවනේ? ඊළඟට අපි කතා කරා කළමනාකරුවන්ගේ විශේෂඥ ශ්‍රේෂ්ඨානුව. කළමනාකරුවන් විසින් ඉටු කරන විශේෂඥ ශ්‍රේෂ්ඨානුව වර්ග කීපයකට බෙදුවා. දැන් මූල්‍ය අංශේ වාසදායක මාර්ගවලින් මූල්‍ය සපයාගෙන ඵලදායී මාර්ගවල මූල්‍ය යෙදවීමට අවශ්‍ය තීරණ ගන්න අය තමයි අපි කිව්වේ මූල්‍ය කළමනාකරුවෝ. විශේෂඥ ශ්‍රේෂ්ඨයා. ඊළඟට මානව සම්පත් සම්බන්ධයෙන් වගකීම් දරලා මානව සම්පත් බඳව ගැනීම, පුහුණු කිරීම, ඒගොල්ලන් සම්බන්ධ විනයානුකූල පියවර ගැනීම, මාරු කිරීම, ඉවත් කිරීම වැනි තීරණ ගන්න. තේරෙනවද? එයාට අපි කියනවා මානව සම්පත් කළමනාකරු කියලා. HRM මැනේජර්. ඊළඟට අපි කිව්වා නිෂ්පාදන කළමනාකරු. නැත්නම් ඔපරේෂනල් මැනේජර්ස්ලා මෙහෙයුම් කළමනාකරු. ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු හා සබැඳි කටයුතු ඉෂ්ට කරන අය. ඒ කියන්නේ නිෂ්පාදන කළමනාකරු. ඒ වගේම නිෂ්පාදන ඉංජිනේරුවරයා. ඒ කියන්නේ නිෂ්පාදන කළමනාකරු නිපදවන්නේ මොනවද කියලා තීරණය කරාම ඒකට අවශ්‍ය සම්පත් හා තාක්ෂණය තීරණය කරන්නේ කවුද? ප්‍රොඩක්ෂන් ඉංජිනේර්. අන්න ඒගොල්ලෝ ඔක්කොම ඒතර ඔපරේෂනල් මැනේජර්ස්ලා මෙහෙයුම් ක්‍රියාවලියට පද්ද වෙච්ච මෙහෙයුම් කළමනාකරු. මතකයි තව අපිට ගන්න පුළුවන් පිරිවැය කළමනාකරු. ව්‍යාපාරයක විශේෂම නිෂ්පාදන ආයතනයක මේ පිරිවැය නිෂ්පාදන පිරිවැය අනිවාර්යයෙන්ම නිවැරදිව ගණනය කරන්න වෙනවා. මොකද නිෂ්පාදන පිරිවැය ගණනය කළේ නැත්නම් මොකද වෙන්නේ? නිවැරදිව මිල තීරණය කරන්න බෑ. පිරිවැය අපි හිතමු රුපියල් 80යි කියලා. පිරිවැය 70 කියලා ගණන් කරොත් මොකද වෙන්නේ? අපිට එන ලාභය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා පිරිවැය හරියට ගණනය කිරීම සමග වගකීම් දරන අය තමයි පිරිවැය කළමනාකරු. ඒකත් විශේෂිත ශ්‍රේෂ්ඨයක්. පිරිවැය කළමනාකරුගේ කාර්යභාරයත් විශේෂිත ශ්‍රේෂ්ඨයක්. පැහැදිලිනේ? ඒ වගේ අපි කතා කරා. ඔව් ඊළඟට අපි කතා කරා වැදගත්ම කොටස ඒකේ බලතල සහ වගකීම් පැවරීම කියන පදනම. බලතල සහ වගකීම් පැවරීමේ පදනම මත ප්‍රධාන කොටස් තුනක් බෙදුවා. ඒක තමයි විභාගයට වැඩිපුරම අහන්නේ. අග්‍ර කළමනාකරුවන්, මධ්‍ය කළමනාකරුවන්, පහළ කළමනාකරුවන්. නැත්නම් පළමු පෙළ කළමනාකරුවන් කියන ඒකමයි. අග්‍ර කළමනාකරුවන්, টপ මැනේජර්ස්ලා. ඒ කියන්නේ
සමස්ත ව්‍යාපාරය පිළිබඳ වගකීම් දරන. සමස්ත ව්‍යාපාරය පිළිබඳ ප්‍රතිපත්ති තීරණය කරන මධ්‍ය කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය කර ඔවුන් පාලනය කරන අය තමයි අග්‍ර කළමනාකරු කියලා අපි කතා කරේ. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඊට උඩින් ඉන්න ඔක්කොම අපි නම් කරන්නේ අග්‍ර කළමනාකරුවෝ. අධ්‍යක්ෂක මණ්ඩලයේ කළමනාකරන අධ්‍යක්ෂක, ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍ය අධිකාරී, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, සභාපති ඔක්කොම වැටෙන්නේ එතනට. ඊට පස්සේ මධ්‍ය කළමනාකරුවන් කියලා කිව්වේ මිඩල් මැනේජර්ස්ලා කිව්වේ අංශභාර කළමනාකරුවෝ. ව්‍යාපාරවල එක් අංශ වල ප්‍රධානීන් වශයෙන් වැඩ කරන්නේ ඒගොල්ලෝ තමයි මධ්‍ය කළමනාකරුවෝ. අර අග්‍ර කළමනාකරුවන්ගේ ප්‍රතිපත්ති හා උපාය මාර්ගික තීරණ ක්‍රියාවට නංවන්නේ මේගොල්ලෝ. එහෙම කරමින් පහළ පෙළ නැත්තම් පළමු පෙළ කළමනාකරුවන්ගේ කටයුතු අධීක්ෂණය කරලා උන් නියාමනය කිරීම වගකීම තියෙන්නේ මධ්‍ය කළමනාකරුවන්ටයි. මාකටින් මැනේජර්, පර්චේසින් මැනේජර්, නැත්තම් ගැනුම් කළමනාකරු, අලෙවි කළමනාකරු, මූල්‍ය කළමනාකරු, කම්හල් කළමනාකරු ආදි වශයෙන් එක එක අංශවල ප්‍රධානී. තුන්වෙනි අපි කතා කරා පහළ කළමනාකරුවන්, ලෝව මැනේජර්ස්ලා නැත්තම් ෆස්ට් ලයින් මැනේජර්ස්ලා, පළමු පෙළ කළමනාකරුවන්. ඒ කියන්නේ ඔය ෆෝමල් ලයින් වැඩමූලිකයින් ඒගොල්ලෝ, සුපරීක්ෂකවරු, සුපර්වයිසර්ස්ලා, ටෙක්නීෂියන්ලා, තාක්ෂණ ශිල්පීන්. ඒගොල්ලෝගේ යටතේ ඉන්නවා කළමනාකරන නොවන විශාල පිරිසක්. කළමනාකරන නොවන සේවකයින්ගේ කටයුතු අධීක්ෂණය කරමින්, ඔවුන්ට උපදෙස් අපේමින්, මඟ පෙන්වමින් ඔවුන්ගෙන් නියමිත කාර්යභාර ඉෂ්ට කර ගැනීම වගකීම තියෙන්නේ මේගොල්ලන්ට. සහ මේගොල්ලෝ අනිවාර්යයෙන්ම මධ්‍ය කළමනාකරුන්ගේ අධීක්ෂණයට ලක් වෙනවා. තේරෙනවනේ? අපි වගේ වැදගත්ම කොටස් තුනක් කතා කරා. අපි අද ඒකේ දෙවන පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ වඩාත් යෝග්‍ය කළමනාකරුවෙකු වීමට අවශ්‍ය සුදුසුකම්. මෙන්න මේ සෙක්ෂන් විභාගයට අහනවමයි. ඩෙෆිනිට්ලි අහනවා. හරිම වැදගත්. තේරුණාද? අනික මේක ඉතින් විභාගයටත් වගේම ජීවිතයටත් වැදගත්නේ. කවදා හරි තමනුත් අනිවාර්යයෙන්ම කළමනාකරු වෙනවනේ ඉස්සරහට. ලංකාවේදී හෝ විදේශයකදී. තේරුණාද? මේවා අපේ ජීවිත පාඩමටත් වැදගත් එතකොට. වඩාත් යෝග්‍ය කියන්නේ හොඳ කළමනාකරුවෙකු වීමට අවශ්‍ය සුදුසුකම්. requirements to be a better manager. හොඳ කළමනාකරුවෙකු යන්නෙන් අදහස් කරන්නේ කාර්යක්ෂම හා සඵලදායී කළමනාකරුවන්ය. හොඳ කළමනාකරු කියලා කියන්නේ කාර්යක්ෂම හා සඵලදායී කළමනාකරු. ඒ කියන්නේ නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට ක්‍රියාවට නංවන කළමනාකරු කියන එක. නිවැරදි දෙයක් නිවැරදි ආකාරයට ක්‍රියාවට නංවන කළමනාකරු. එවැන්නෙකු තුල පහත මූලික සුදුසුකම් නැත්නම් ගුණාංග තියෙන්න ඕනේ. හොඳ කළමනාකරුවෙක් නම් ප්‍රධාන ගුණාංග 3ක් තියෙන්න ඕනේ. ගොඩක් නෑ. 100 ගණන් 100 ගණන් 130ක් නෑ 3යි තියෙන්නේ. තේරෙනවද? ඒ ගුණාංග තුනෙන් එකක්වත් නැත්නම් එයා හොඳ කළමනාකරුවෙක් නෙවෙයි. නැත්නම් පර්ෆෙක්ට් මැනේජර් කෙනෙක් නෙවෙයි. පරිපූර්ණ කළමනාකරුවෙක් නෙවෙයි. පරිපූර්ණ කළමනාකරුවෙක් වෙන්න ප්‍රධාන ගුණාංග 3ක් අන්තර්ගත වෙන්න ඕනේ. එකක් තමයි දැනුම, අනිත් එක තමයි කුසලතා, අනිත් එක තමයි ආකල්ප. දැනුම, කුසලතා, ආකල්ප මොකද තියාගන්න. හොඳ කළමනාකරුවෙක් තුල තියෙන්න ඕනේ විශිෂ්ට ගණයේ කළමනාකරුවෙක් වෙන්න දැනුම, කුසලතා, ආකල්ප තුනම තියෙන්න ඕනේ. තේරෙනවනේ? මුලින් බලමු දැනුම. යනු පරිසරය හා තමා පිළිබඳ ඇති අවබෝධයත් තොරතුරු සහිත වීමත්ය. දැනුම කියන්නේ පරිසරය. අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ පරිසරයක් තුල, කළමනාකරුවෝ ක්‍රියාත්මක වෙන්නේ පරිසරයක් තුල. මම කළමනාකරුවෙක් නම් මම නියුක්ත වෙන්නේ පරිසරයක් තුල. මම ඉන්නේ ව්‍යාපාරයක, ව්‍යාපාරයේ තියෙන පරිසරයක. එහෙනම් ව්‍යාපාරයේ පරිසරයක් තුල තියෙනවා කියන්නේ මමත් ඉන්නේ පරිසරයක් තුල. එමනම් මම ඉන්න ව්‍යාපාරික පරිසරය හා ඒ වගේම මම පිළිබඳව තමා පිළිබඳ හොඳ අවබෝධයක් මට තියෙන්න ඕනේ. ඒ අවබෝධයයි තොරතුරු සහිත වීමයි. මට තොරතුරු තියෙන්නත් ඕනේ. තොරතුරු. දැනුම කියන්නේ නිකම්මනේ අපි දැනුම කියලා නාමිකව ගැහුවට වැඩක් නැහැනේ. මට දැනුම ඇත. නමුත් මල් ළඟ තොරතුරු නැහැ. අපි දැනුම ඇත කියලා පිළිගන්නේ තොරතුරු තියෙනවා නම්. අවශ්‍ය වෙලාවට ක්ෂණිකව ඒ අවස්ථාවට අනුව ස්ථානෝචිත ප්‍රඥාවෙන් තීරණ ගන්න පුළුවන් වන ආකාරයේ තොරතුරු සම්භාරයක් මල් ළඟ තියෙනවා. මල් ළඟ දැනුම ඉතා ඉහළයි. නැත්තම් නැහැ. තේරුණාද? එහෙනම් පරිසරය මෙන්ම තමා පිළිබඳ ඇති අවබෝධයයි තොරතුරු සහිත වීම තමයි දැනුම කියන්නේ. ඒ තුලින් කුමක් කෙසේ කළ යුතුදයි? know how and know. Know how and know what.
කුමක් කෙසේ කළ යුතුදයි ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් ලබා ඇති අවබෝධය. එහෙනම් මේ දැනුම කියන එක අපි කොටසක් ඉගෙනීමෙන් ගන්නවා. කොටසක් අපි ඉගෙනීමෙන් ගන්නවා. තේරුණාද? අපි කොටසක් පළපුරුද්දෙන් ගන්නවා. කොටසක් පළපුරුද්දෙන් ගන්නවා. එහෙනම් පරිසරයෙන්ම තමා පිළිබඳ අවබෝධය සහ තොරතුරු සහිත වීම. ඒක තමයි දැනුම කියන්නේ. ඒ දැනුම අපිට ඉගෙනීමෙන් ගන්නත් පුළුවන්, අධ්‍යාපනයෙන් සහ පළපුරුද්දෙන් ගන්නත් පුළුවන්. දැන් ඔබ දන්නවා සමහර කළමනාකරු ඉන්නවා විශ්වවිද්‍යාල උපාධියක් තියෙනයි. ඒගොල්ලෝ ඉගෙනීමෙන් දැනුම අරගෙනම තමයි කළමනාකරන දූරේ වැඩ කරන්නේ. තව සමහර කළමනාකරු ඉන්නවා කළමනාකරන නොවන තනතුරක සිට වසර ගණනක් වැඩ කරලා පළපුරුද්දෙන් අත්දැකීම ලැබලා දැනුම ලැබීම මත කළමනාකරන දූර හිමි වෙච්ච අය. ඒගොල්ලන්ට දැනුම තියෙනවා පළපුරුද්දෙන් ඒගොල්ලෝ අරන් තියෙනවා. උපාධියක් නැහැ. තේරෙනවද? ක්‍රම දෙකෙන්ම දැනුම ලබන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් එකකින් හරි ක්‍රම දෙකෙන්ම. දෙකෙන්ම ඉන්න පුළුවන්. දැන් මම උපාධියක් සහිතව කළමනාකරන දූරයකට ගිහිල්ලා වසර කිහිපයක් යනකොට මම පළපුරුද්දත් ලබනවා. ඒතර මගේ දැනුම තවත් වැඩි. දෙපැත්තකින් මට දැනුම වෙලා තියෙනවා. දෙපැත්තකින් මට දැනුම පම්ප් කරලා තියෙනවා. තේරුණාද? පොම්ප කරලා තියෙනවා. එහෙනම් ඉගෙනීමෙන් පළපුරුද්දෙන්. දෙවෙනි එක තමයි කුසලතා ස්කිල්ස්. කුසලතා කියන්නේ අන් අයට සාපේක්ෂව වැදගත් මේකයි. අන් අයට සාපේක්ෂව යම් කාර්යයක් ඉටු කිරීමට හැකි විශේෂඥ හැකියාව. ඔක තමයි කුසලතා කියන්නේ. දැන් ගොඩක් අය කුසලතා කොහොම එක එක විදිහේ ප්‍රකාශ කරන අර්ථකථන කරන්න උත්සාහ කරනොත් ඒක එච්චර මේ කියන්නේ ව්‍යාකූල එකක් නෙවෙයි, සංකීර්ණ එකක් නෙවෙයි. අන් අයට සාපේක්ෂව යම් කිසි කාර්යයක් ඉටු කිරීමට දක්වන විශේෂඥ හැකියාව තමයි කුසලතා කියන්නේ. දැන් මම කරන යම් කාර්යයක් ඔබටත් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කියන්නේ ඔබට පුළුවන් වුණාට ඔබට වඩා මට ඒ දේ නිවැරදිව කරන්න විශේෂඥ හැකියාවක් තියෙනවා. ඔබට වඩා ඒ දේ නිවැරදිව කරන්න මට විශේෂඥ හැකියාවක් තියෙනවා. ඒක තමයි කුසලතා කියන්නේ. සමහර විට එකම වෛද්‍ය විද්‍යාලයෙන් ඉගෙනගෙන පාස් අවුට් වෙලා වෛද්‍ය වෘත්තියට එන මිත්‍රෝ දෙන්නම ඩොක්ටර්ස්ලා. දෙන්නම අපි තුමු එකම නගරේ ක්ලිනික් දෙකක්, ප්‍රයිවට් ක්ලිනික් දෙකක් තියන් බෙහෙත් කරනවා. එක දොස්තර කෙනෙක් ළඟට එකපාරක් ආවොත් එයා නැවත ගෙන්න ගන්න එකපාරෙම ලෙඩේ සුව වෙනවා. බෙහෙත් වල අපි කියන්නේ එක දෙක බොනකොට හොඳ වෙනවා කියලා. ඊළඟ වෛද්‍යවරු සාමාන්‍යයෙන් දෙපාරක් සාමාන්‍යයෙන් ගෙන්න ගන්නවා. තුන්වෙනි සැරේ ගෙන්න ගත්තම තමයි හොඳ වෙන්නේ. එහෙනම් මොකද කියන්නේ? කුසලතා තියෙන පළවෙනි දොස්තරට. ඒ කියන්නේ මේ දෙන්නම ඉගෙනගත්ත විදියට අර බෙහෙත් මාත්‍රාව දෙනවා දෙවෙනි එක්කෙනා. පළවෙනි එක්කෙනා ඉගෙනගත්ත විදියටම දෙන්නේ නැහැ. එක එක රෝගියාගේ අපි තුමු ශරීර මට්ටම. ශරීර විශාල. එයා බර වැඩි. එයාට නම් ස්ට්‍රෝං ඒ කියන්නේ බෙහෙත් එක ටික වැඩි කරලා දෙනවා. සමහරවිට බොහොම දුබල කෙනෙක් આવත් බෙහෙත් එක අඩු කරලා දෙනවා. ඒක තමයි පළවෙනි දොස්තරගේ හැකියාව. එහෙනම් අරය කරන්නේ අර ඉගෙනගත්ත මාත්‍රාව හැමම දෙනවා. තේරුණාද? ඒ වගේ යම් කිසි දෙයක් එහෙනම් ඒ දෙන්නටම ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි මම දෙවනුව කිව්ව කෙනාට වඩා පළවෙනි කෙනා තේරුණාද? අරයට සාපේක්ෂව විශේෂ හැකියාවක් දක්වන ප්‍රතිකාර කරලා හොද කරන්න. ඒක තමයි කුසලතාව කියන්නේ. එහෙනම් අන්නයට සාපේක්ෂව යම් කාර්යයක් ඉටු කිරීමට හැකි විශේෂඥ හැකියාව. ඒවා සංකල්පනාත්මක, තාක්ෂණික හා මානව වශයෙන් නිස්මතු කරගත හැකි විශේෂ ශ්‍රේෂ්ඨ ඔස්සේද පවතින කුසලතා විය යුතුයි. ඒ කුසලතා ශ්‍රේෂ්ඨ තුනකින් ක්‍රියාත්මක වෙනවා. එකක් සංකල්පනාත්මක කුසලතා, අනික තාක්ෂණික කුසලතා, අනික මානව කුසලතා කියලා ඉස්මතු කරගන්න පුළුවන් පැති තුනකින්. අපි ඒක බලමු ඉස්සරහට විස්තර කරනවා. තුන්වෙනි එක තමයි ආකල්ප. ඇටිටියුඩ්ස් ආකල්ප. අගනාකම් හා විශ්වාස මත පදනම් වූ විවිධ දෑ පිළිබඳව දරන්නා වූ ධනාත්මක මානසික සිතුවිලි තුළින් පරිපුන් වූ යමක් අවශ්‍ය පදනමට ඉටු කළ හැකිය යන මානසික ශක්තිය මෙන්න අදහස් වේ. මානසික ශක්තිය. ඒ මානසික ශක්තිය අදහස් කරන්නේ මොකක්ද? මානසික ශක්තිය අදහස් කරන්නේ ධනාත්මක බව. ධනාත්මක බව. ධනාත්මක බව තමයි අදහස් කරන්නේ.
ආකල්ප ඇටිටියුඩ්ස්. ඒ කියන්නේ ධනාත්මක ආකල්ප නිකන් ආකල්ප නෙවෙයි ධනාත්මක ආකල්ප. උන මෙතනම දාගන්න අපිට. ධනාත්මක ආකල්ප. මේ කියන්නේ ධනාත්මක ආකල්ප. ඍණ නැහැ. ධනාත්මක ආකල්ප. සාමාන්‍ය හොඳ කළමනාකරුවෙක් ළඟ ඍණාකල්ප නැහැ. එයා ළඟ නෑ බෑ කතා නැහැ. තේරෙනවද? තියෙනවා ඔව් පුළුවන්. ඒව තමයි තියෙන්නේ. තේරෙනවද? දැන් හොඳ කළමනාකරුවෙක් අනික ඕනෑම දෙයක් කෙරෙහි අර සාමාන්‍ය පුද්ගලයෙක් සාමාන්‍ය සේවක බලනවා වගේ ඍණාත්මක නැත්තම් මොකක්ද අපි ඒකට කියන්නේ අධෛර්ය සම්පන්න මානසිකත්වයෙන් බලන්නේ. ධෛර්ය සම්පන්න මානසිකත්වයෙන් ධනාත්මක මානසිකත්වයෙන් තමයි බලන්නේ. තේරෙනවද? එහෙනම් අගනාකම් හා විශ්වාස මත පදනම් වූ. අපි ළඟ තියෙන එක එක අගනාකම්. දැන් අපි දැන් මට පුළුවන් ඕනම කෙනෙක්ගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න. මට ප්‍රශ්න එන්න මම ඒකට මුහුණ දෙන එක මගේ අගනාකම. තව කෙනෙක් ඉන්නවා ප්‍රශ්න එන්න එයා කුපිත වෙනවා. එයා කලහකාරී ලෙස හැසිරෙනවා. ඒතර එයාට අගනාකම් නැහැ. එයා අගනා පුද්ගලයෙක් නෙවෙයි. ප්‍රශ්න එන්න මම තැන්පත් වෙනවා. ප්‍රශ්න වලට මම සිනාමුසු මුහුණින් මුහුණ දෙනවා. සංයමයෙන් මුහුණ දෙනවා. ප්‍රශ්න එකින් එක සරලව තේරුම් ගන්නවා. එකින් එකට මම හිමිහිට විසඳුම් දෙනවා. ටික කලක් කරනකොට මගේ ප්‍රශ්න සියල්ලම මගෙන් ඈත් කර ගන්නවා. මම නිදහස් පරිසරයක් ගොඩනගනවා. තේරෙනවද? එහෙනම් මම අගනා පුද්ගලෙක්. ඒකයි කියන්නේ මේ අගනාකම්. අනික විශ්වාස. විශ්වාස කියන්නේ නිතරම ධනාත්මක විශ්වාස. මට විශ්වාසයක් තියෙනවනේ මට කරන්න බැරි දෙයක් නෑ. මම ඕනම දෙයක් කරනවා. මට ව්‍යාපාර පවත්වාගෙන යාමේදී මගේ තනතුරට අදාළව එන ඕනෑම අභියෝගයක් මට විසඳන්න පුළුවන්. ඕනම අභියෝගයකට මට මුහුණ දෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒතර තමයි ධනාත්මක වෙන්නේ. එහෙනම් අගනාකම් හා විශ්වාස මත පදනම් වූ විවිධ දෑ පිළිබඳව දරන්නා වූ ධනාත්මක මානසික සිතුවිලි තුලින් පරිපූර්ණ වූ යමක් අවශ්‍ය පදනමට අවශ්‍ය ආකාරයටම ඉටු කළ හැකි යන මානසික ශක්තිය. හරිනේ? ධනාත්මක සිතුවිලි වලින් මම හිතනවා මට යමක් මට කරන්න පැවරෙන ඕනම යමක් මට කරන්න පුළුවන්. අවශ්‍ය ආකාරයට කරන්නම් වාලේ නෙවෙයි. අවශ්‍ය පදනමට මට කරන්න පුළුවන් කියන ධනාත්මක සිතුවිලි මම අසතු තියෙනවා. ඍණාත්මක සිතුවිලි නෑ මල්ලගේ. ඍණාත්මක ආකල්ප නෑ. එහෙනම් හොඳ කළමනාකරුවට තියෙන්න ඕන තමයි ධනාත්මක ආකල්ප. එහෙනම් ඔන්න වගේ දැනුම කුසලතා ආකල්පේවත් ධනාත්මක ආකල්පතා කියන මූලික ගුණාංග තුන ඇතුළත් නම් එයා හොඳ කළමනාකරුවෙක් වෙනවා. නැත්නම් අපි කියනවා විශිෂ්ට ශ්‍රේණියේ කළමනාකරුවෙක් වෙනවා. එහෙම නැත්නම් විශිෂ්ට ගණේ කළමනාකරුවෙක් නෙවෙයි. කළමනාකරුවෙක් තමයි. එයා විශිෂ්ටයෙක් නෙවෙයි. තේරෙනවද? එයා විශිෂ්ටයෙක් වෙන නම් මේ සාධක තුනම තියෙනවා. මෙම කුසලතා සාමාන්‍ය පරිච්ඡේදී පහත ලෙස ඉස්මතු කරන්න පුළුවන්. NB කියන එක දන්නවා නොටබෙන් කියන එක සැලකිය කියන එක. දැනුම කියන්නේ කියන්නේ 3H. මේ කියන්නේ 3H. තේරෙනවද? H3. දැනුම කියන්නේ head. ඇයි? අපි දැනුම ලබන්නේ ඔළුවෙන් බුද්ධියෙන්නේ. ඉගෙනීමෙන් පළපුරුද්දෙන් පව අපි බුද්ධියෙන් ගන්නෙ. එහෙනම් දැනුම තියෙන බුද්ධිය ඔළුවේ. එහෙනම් අපි head කියලා ගන්නවා. කුසලතා හැකියාවනේ. අන් අයට සාපේක්ෂව යම්කිසි කාර්යයක් ඊට වඩා හොඳින් සාපේක්ෂව විශේෂඥතාවයකින් යුතුව කරන්න මට හැකියාව තියෙනවා. ඉතින් ඒ තමයි අපි යමක් කරන්නේ දෑත් වලින්. ඒ නිසා අපි ගන්නවා hands කියලා. hands. ආකල්ප. ධනාත්මක සිතුවිලි. මල්ලඟ ඍණාත්මක සිතුවිලි නෑ. තේරෙනවද? මට යම් කිසි දෙයක් පැවරෙන වගකීමක් අවශ්‍ය ආකාරයටම ඉලක්ක කරපු ආකාරයටම හොඳින් කළ හැකිය කියන ධනාත්මක මානසිකත්වය මල්ලඟ තියෙන. ඒක තියෙන කොහෙද? හදවතේ. හදවතේ එක තමයි heart කියලා ගන්න. ඒක ලස්සනට අරන් තියෙනවා. ඒක තමයි අපි 3H කියලා අරන් තියෙන්නේ. පැහැදිලිනේ? right. අපි ඊළඟට බලමු වඩා හොඳ කළමනාකරුවෙකුගේ අවශ්‍යතා සාරාංශය. වඩා හොඳ කළමනාකරුවෙකුගේ අවශ්‍යතා සාරාංශය. මෙන්න තියෙනවා. මූලික තුන මොනවද? දැනුම තියෙන්න ඕනේ, කුසලතා තියෙන්න ඕනේ, ධනාත්මක ආකල්ප තියෙන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට දැනුම කියන්නේ විශේෂයෙන්ම කළ යුතු ආකාරය පිළිබඳ දැනුම. මොනවද කළ යුත්තේ? දැන් යම් ඉලක්කයක් කරා යන්න අපිට කරන්න ඕන දේවල් තියෙනවනේ. කරන්න ඕන දේවලුත් තියෙනවා, නොකරන්න ඕන දේවලුත් තියෙනවා. එහෙනම් නොකළ යුතු දේවල් බැහැර කරන කළ යුතු දේ මොකක්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙනවා. කළ යුතු ආකාරය. අනික කළ යුතු දේ. තේරෙනවද? කරන්න ඕනේ මොකක්ද? කුමන ආකාරයටද? තේරෙනවද? කළ යුත්තේ මොකක්ද? කොයි වගේද කරන්න ඕන කියන එක තමයි මෙතන දරුම කියන්නේ. ඊට පස්සේ කුසලතා
බෙදෙනවා මූලික කොටස් දෙකකට. එකක් සාමාන්‍ය කුසලතා අනික විශේෂ කුසලතා. කුසලතා වර්ග දෙකයි. සාමාන්‍ය කුසලතා තමයි සංකල්පනාත්මක කුසලතා, තාක්ෂණික කුසලතා, මානව කුසලතා කියලා කියන්නේ. මේකත් තියෙන්න මුල් කල්පනා කරනවා. තේරෙනවද? කුසලතා යටතේ මේ සාමාන්‍ය කුසලතා වඩා ප්‍රබලයි. මේක ප්‍රබලයි. මේක අනිවාර්යෙන් ප්‍රබලයි. මේක ප්‍රබලයි. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මේ කුසලතා නැත්තම් එයා හොඳ කල්පනාකරුවෙක් නෙවෙයි. තේරෙනවද? කුසලතා යටතේ ඇත්තම ඕනම කල්පනාකරුවෙන් අපේක්ෂා කරන මේ කුසලතා තුන නැත්නම් මෙයා හොඳ කල්පනාකරුවෙක් වෙන්නේ නැහැ. මේ තුනට අමතරව විශේෂ කුසලතා තියෙනවා නම් තවත් හොඳයි. ඒතර එයා අති විශිෂ්ට කල්පනාකරුවෙක් වෙනවා. තේරෙනවද? මේ කුසලතා තියෙනවා නම් එයා විශිෂ්ට කල්පනාකරුවෙක් වෙයි. මේ කුසලතාවලට අමතරව විශේෂ කුසලතා. ඒ කියන්නේ වෙනත් කල්පනාකරුවන් තුල නැති Taman තුල තියෙන විශේෂ කුසලතා කීපයක් හරි තියෙනවා නම් එයා අති විශිෂ්ට කල්පනාකරුවෙක් වෙයි. මේක අනිවාර්යම නෑ. මේ තුන අනිවාර්යයි. ප්‍රබලයි කිව්ව එක මේ තුන අනිවාර්යයි. මොනවද? භාෂා දැනීම. දැන් සමහර කල්පනාකරුවෝ ඉන්නවා. එයාට භාෂා කීපයක් කතා කරන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි වලට අමතරව ද්‍රවිඩ භාෂාව පුළුවන්. හින්දි භාෂාව පුළුවන්. ප්‍රංශ පුළුවන්, ජර්මන් පුළුවන්. තේරෙනවද? මොකද වෙන්නේ? එයාට දැන් ඒ කල්පනාකරුවෝ තමයි අපි කල්පනාකරුවන්ගේ භූමිකා වලට ඉස්සරහට එනවනේ. ඒ කල්පනාකරන භූමිකාවලදී අපි කතා කරනවා. කල්පනාකරුවන්ට එක එක භූමිකා රඟ දක්වන්න වෙනවා. එකක් තමයි ෆිගර් හෙඩ් කියන භූමිකාව. ආයතන ප්‍රධානියගේ භූමිකාව. ආයතන ප්‍රධානියෙක් ලෙස එයාට ක්‍රියාත්මක කරන්න වෙනවා. එතකොට සමහරට ආයතන එනවා විශේෂ අමුත්තු. ඒගොල්ලෝ එක එක රටවලයි එක එක භාෂා කතා කරන අය. අන්න ප්‍රංශය කට්ටිය එනවා, ජර්මන් කට්ටිය එනවා. මෙයාට පුළුවන් භාෂාව. මෙයාට බොහොම ලේසියෙන් ඒගොල්ලෝ හොඳින් පිළි අරගෙන ඒගොල්ලන්ගේ භාෂාවම කතා කරන්න පුළුවන්. දැන් ඒ විදේශ ව්‍යාපාරිකයෝ මෙහෙට හොයාගෙන එන්නේ අපේ රටේ ව්‍යාපාරිකයෝ මුණ ගැහිලා එයාලගේ කම්හල් දැකලා නිෂ්පාදන ක්‍රියාවලිය දැකලා ඒ භාණ්ඩේ ගුණාත්මකව සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවන බවට සැබෑවටම දැකලා සතුටු වෙලා විශ්වාසයෙන් ඇණවුමක් බාර දීලා එතෙන් සිටේ භාණ්ඩ මිලදී ගන්න නෙන්නේ. තේරෙනවද? ඒගොල්ලෝ එහෙම ආවම තවදුරටත් ඒගොල්ලෝ පැහැදෙනවා මෙන්න කල්පනාකරු කතා කරන ඒගොල්ලෝගේ රටේ භාෂාව. ඉංග්‍රීසි පුළුවන් වෙන්න පුළුවන්. නමුත් එයාලා කැමති ප්‍රංශේ නම් ප්‍රංශ භාෂාවෙන්, ජර්මනි නම් ජර්මන් භාෂාවෙන් කතා කරන්න. තේරෙනවද? එහෙනම් ඒගොල්ලෝ එන අරමුණට ඒගොල්ලෝ තවත් කැමැත්තෙන් මෙහෙට සම්බන්ධ වෙනවා. අනික අපිට පුළුවන්කම ලැබෙනවා ඒගොල්ලන්ගේ ලබාගත හැකි ඇනවුම් ඉක්මනින්ම ලබා ගන්නයි. ඒගොල්ලෝ පක්ෂපාතී වෙනවා. එයාලගේ භාෂාවෙන් කතා කරන්න. අන්න එක හරි වැදගත්. දැන් තව කල්පනාකරුවෙක් වෙන එයාට හැකියාව නැහැ. එතනදී එයා නිතරම පස්සට යනවා. එයාට උනත් මෙයාව තමයි ඉස්සරහට දාන්න වෙන්නේ. මේ භාෂාව දන්නවනේ. තේරෙනවද? අන්න ඒ වගේ භාෂා දැනීම තියෙනවා. ඒක අතිරේක සුදුසුකමක්. ඊළඟට රැකියාව දැනීම. රැකියාවේ දැනීමත් ඕනේ. තේරෙනවද? රැකියාවේ දැනීමත් ඕනේ. දැන් අපි හිතමු කළමනාකරුට පැවරෙන රැකියාව නිෂ්පාදන කළමනාකරු කියන්නකෝ. නැත්නම් මූල්‍ය කළමනාකරු කියන්නකෝ. අලෙවි කරන කළමනාකරු කියන්නකෝ. ඒ අන්නේ රැකියාව වපසරිය පිළිබඳ හොඳ දැනීමකුත් තියෙනවා. එහෙම දැනීමක් නැත්නම් යාට නිවැරදි තීරණ ගන්න බෑ. ඊළඟට හඹා යාමේ හැකියාව. මොකද මේ හඹා යාමේ හැකියාව කියන්නේ? කිසියම් ඉලක්කයක් දුන්නොත් ඒ ඉලක්කය ජය ගන්න කොහොම හරි එයාට වෙහෙස මහන්සි වෙලා ඉලක්කයට ඉක්මනින්ම ළඟා වීම හැකියාව තියෙනට ඕන. හඹා යාමේ හැකියාව කියන්නේ ඒකයි. සමහර විට ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය පවත්වාගෙන යද්දී යම් පාරිසරික බාධක තේරෙනවද? යම් පාරිසරික බාධක ඇති වෙනවා. ඒ බාධක හැමුවේ අපේ මෙහෙයුම් ක්‍රියාවලියට සමහරට යම් අවස්ථාවල ඇන හිටිනවා. මෙහෙයුම් ක්‍රියාවලියේ ගමන අඩාල වෙනවා. මන්දගාමී වෙනවා. එහෙම වුණත් අපේක්ෂිත කාලය තුල කෙසේ හෝ තමන්ගේ සේවකයන් දිරිගන්වල සමහරට ඒගොල්ලන්ට ආහාර පාන සපයලා ඒගොල්ලන්ට අමතර දිරිගැන්වීම දීමනවත් දීලා තේරෙනවද? ඒගොල්ලන්ව මොටිවේට් කරලා අභිප්‍රේරණය කරලා අපේක්ෂිත ආකාරයෙන්ම අපේක්ෂිත කාලය තුලදීම ඉලක්කයට යන්න තමන්ගේ යටතේ ඉන්න සහකරුවන් මෙහෙවීමේ හැකියාව තියෙනවා. ඒක තමයි හඹා යාමේ හැකියාව කියන්නේ ඒකයි. තේරෙනවද? යම් පාරිසරික බාධක මතුවනවා කියලා ඉලක්කවලට නොගිහිල්ලා ඉන්නේ අපේක්ෂිත කාලය තුලම කොහොම හරි ගමන් කරලා තමන්ගේ ඉලක්කේ ජයග්‍රහණය කරගන්න. හඹා යාමේ හැකියාව. ඊළඟට
විමර්ශන හැකියාව. සාමාන්‍යයෙන් විමර්ශන හැකියාව තියෙන්න ඕනේ. විමර්ශන හැකියාව තියෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ ඒක විමර්ශන හැකියාව කියන්නේ අන් අයට සාපේක්ෂව යම් සිදුවීමක් විශ්ලේෂණාත්මකව ක්ෂණිකව දැකලා තේරෙනවද? විශ්ලේෂණාත්මක ක්ෂණිකව දැකලා බොහොම විමර්ශනශීලී ලෙස ඒ සිදුවීම දිහා බලන්න තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නට ඕන. විමර්ශන හැකියාව. දැන් එක්තරා අවුරුද්දක මගේ සහෝදරයෙක්ගේ වත්තක පොඩි ප්‍රශ්නයක් වෙලා ඒ වත්තේ ඉන්න මිනිස්සයා අලුතෙන් ආව මිනිස්සෙක් එයා මේගොල්ලෝ බය කරා. රෑ කට්ටියක් ආව තුවක්කුවක් අරගෙන ආවා. නම්බර 12 මෙහෙම මට ගැහුවා. වෙඩි තියන්න නැතුව අර සර්ලා එන දවසේ හොම කියලා. පස්සේ අයියා මං කෝ කියන සහෝදර බන්ධනාගාරේ. එයා කොහොම හරි ටිකක් දුරක මොකක් හරි දුර රාජකාරී ගිහලා එයා එන්නේ හෙට. මට කෝ පොඩ්ඩක් අද ගිහලා බලන්න කියලා. මං ඉතින් ගිහලා බැලුවා මට ඉතින් ඔය විස්තරේ කිව්වා. සර් මෙහෙම වුණා මෙතනින් 4 දිනක් ආවා. මේ සර්ගේ සර්ලා අයියාගෙනම ඇහුවා. ඕම ඇහුවා මේ මට නම්බර 12 තුවක් වරන් ආයි මට ගැහුවා ඔම කියලා කිව්වා. මට උරේ හොල්ලන්න බෑ ඔම කිව්වා. පස්සේ දැන් මම ඉතින් එදා රෑ ඒ වත්තේ තනියට ඒගොල්ලෝ ඉඳලා අයියත් ආවා කිව්වෝ. දැන් අයියා මං වගේ විස්තරය අහනවා. මම කලබල නැතුව කියන්නේ මොකද උනේ? දැන් ඉතින් අර වගේ විස්තරය කියනවා. කියනවා නම්බර 12 තුවක් ගැහුව කතාවක් කිව්වා. අයියා කෝ ගැහුවේ කොතනදීද? මෙතනදී කිව්වා. තැන පෙන්නුවා. මේ බල්බ් එක නෑ නේද? ඕස බල්බ් එක මං යනකොට තිබුණේ නෑ කෝ පිච්චිලා කිව්වා. තේරුණාද? ඒතර අයියා අහනවා දැන් මෙතන කට්ට කරවලයි ඕස කරවලයි. කට්ට කරවල නම් තමුසු දන්නේ කොහොමද? තුවක්කුව හරියට නම්බර 12ද නම්බර 16ද? මොකද නම්බර 12 16 තුවක්කුවේ පොඩි වෙනසයි තියෙන්නේ. අයියෝ විශ්තරය අයියෝ එච්චරයි. මෙතන කට්ට කරවල ලයිට් එක නැත්තම් දැක්කේ කොහොමද නම්බර 12 16ද කියලා. අන්න මිනිහ නිරුත්තර වුණා කට උත්තර වුණා. තමුසු බොරු නේද කියන්නේ? නෑ කොයිලෝ තවත් ඉතින් ප්‍රශ්න දෙක තුනක් අහද්දි මිනිහට ඇත්ත කියන්න උනා. එහෙම දෙයක් වෙලා නෑ. දැන් බලන්න මට ඒ හැකියාව තිබුණේ නෑනේ. ඒ අයියාර බන්ධනාගාරේ ආයුධ පුහුණුවක් මෙතන වෙච්ච නිසා එයා අහුව ප්‍රශ්නේ මේ බල්බ් එක නෑ මං එනකොට අස්සර බල්බ් මේ පිච්චිලා ගෝ තිබුණේ. කරවලයි. කරවලේ කොහොමද ඒ අයියා කියන නම්බර 16 නම්බර 12 තුවක්කේ පුංචි වෙනසයිලු තියෙන්නේ. ඒක ඒගොල්ලෝ මිසක් අපිට හොයන්න බැහැලු. තේරුණාද? ඉතින් එයා අන්න විමර්ශන හැකියාව. අන්නේ හැකියාව අනිවාර්යයෙන්ම කළමනාකරන තියෙන්න ඕන. යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් වඩා ගැඹුරින් අධ්‍යයනය කරලා ක්ෂණිකව විශ්ලේෂණාත්මකව ප්‍රශ්න කිරීම හැකියාව තියෙන්නට ඕන. ඊළඟට ඉදිරිපත් වීම හැකියාව. සාමාන්‍යයෙන් සමහර කළමනාකරුවෝ ඉන්නවා තීරණ ගන්න ඉතාම දක්ෂයි. මොකද කළමනාකරුවෙක් කියන්නේ ඩිසිෂන් මේකර් කෙනෙක්. තීරණ ගන්නෙක්නේ තීරණ නිර්මාණය කරන්නේ. ඒ වැඩේට හොඳයි. හැබැයි ඉදිරිපත් වීම හැකියාව අඩුයි. ඉදිරිපත් වෙන එක්ක එයා උපතින්ම කිසියම් ලැජ්ජා සහගත බවක් තියෙන එක්ක එයාට ඉදිරිපත් වීමේදී කිසියම් මානසික ලෙස කායික අපහසුතාවක් දැනෙනවා. සමහර කකුල් ලෙවුලන්න ගන්නවා. එයා හිතනවා මට ඉදිරිපත් වුණා මං ගොත ගහයි. මට එකතන හිටගෙන ඉන්න බැරි වෙයි මං වෙවුලනවා කියලා දැනෙයි. ඒ මානසික තමයි. තේරෙනවද? ඉතින් ඒකත් ඉතින් එයාගේ දුර්වලතාවයන්නේ. ඒ නිසා කළමනාකරුවෙක් නම් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වීම හැකියාව තියෙනවා. මොනවා හරි හදිසියේ කෙටි කතාවක් කරන්නකොත් රයිට් මං කරන්නම්. කෙලිම කතාව නොපැකිලිව දෙපාරක් නැතුව ටක් ගාලා නැගිලා ගිහලා කතාව කරන්න පුළුවන් වෙනවා. ඉදිරිපත් වීම හැකියාව. තේරුණාද? කිසියම් ප්‍රශ්නයක් මතුවෙච්ච අවස්ථාවේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න, සාකච්ඡා කරන්න ඉදිරිපත් වීම හැකියාව. අපි දුම් වෙනත් ආයතනයකට යවන්න ලොකු ප්‍රශ්නයක් විසඳ ගන්න. රයිට් මම යන්නම් ප්‍රශ්නයක් නැහැ. ඉදිරිපත් වීම හැකියාව තියෙන්න ඕනේ. අනිත් එක තමයි සහයෝගීතාවය. සොලිඩරිටි කියන එක තියෙන්නම ඕනේ. හොඳ අතිවිශේෂඥ කළමනාකරුවෙක් වෙන්න සෑම දෙනත් එක්කම මිත්‍රශීලීව වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. සමහර අයට මිත්‍රශීලී බව නැහැනේ. සහයෝගීතාවය නැහැ. ඒක තියෙන්නම ඕනේ. මෙන්න මේ වගේ විශේෂිත කුසලතා තිබුණොත් මොකද වෙන්නේ? කළමනාකරුවා විශිෂ්ට කළමනාකරුවෙක් නැත්නම් විශිෂ්ට කළමනාකරුවා අතිවිශිෂ්ට කළමනාකරුවෙක් බවට පත් වෙනවා. හැබැයි මේවා අනිවාර්යම නැහැ. නමුත් මේ තුන අනිවාර්යයෙන්ම තියෙනවා. සාමාන්‍ය කුසලතා කියන එක තියෙන්න ඕනේ. හරිනේ? එහෙනම් දැනුම කුසලතා වර්ග දෙකක් කිව්වා. ඊළඟ එක තමයි ධනාත්මක ආකල්ප. පුද්ගලයන් කෙරේ අපිට පුද්ගලයන් කෙරේ ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මම කළමනාකරුවෙක් නම් මගේ ආයතනයේ සේවකෙක් එක්තරා දවසක පුංචි හොරකමක් කරනවා. එයා සමහරට නැති බැරි කමට කරා මිසක් ඒක එයා දිගින් දිගටම පුරුද්දක් වශයෙන් කරන කෙනෙක් නෙවෙයි. එයා ඒක ඇත්තම කියන ඇත්ත කිව්ව ලොකු දෙයක් නේ. ඉතින් එයින් පස්සේ මට එයා ගැන නිතරම ඔපරහැම් බලන්න බෑ. වෙන කවුරු හරි හොරකමක් කරත් මම එයාව තමයි සැකරෙන්න බෑ. ඒ නිසා පුද්ගලයන් කෙරෙහි පවා
මට ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මිනිස්සේ නැති බැරි කමට කරපු නිසා මිසක් එයා නැවත මේ වැඩේ කරන එකක් නෑ. මම එයාට පැහැදිලි කරා. එයා වරද පිළිගත්තා. එයා පොරොන්දුවක් වුණා මම නැවත ඒ වරද කරන්නේ නෑ කියලා. ඉතින් මට ඒ විශ්වාසය තියෙන්න ඕනේ. එහෙනම් මම නිතරම එයා ඒ පුද්ගලයා කෙරෙහි මම ධනාත්මකව බලන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට පරිසරය පිළිබඳව. පරිසරයේ යම් හැලහැප්පීම් වෙනවා. පරිසරයේ වෙනස් වීම වෙනවා. විශේෂයෙන්ම ස්වභාවික පරිසරය. හිටපු ගමන් ගම් වතුර ගලනවා වහිනවා. හිටපු ගමන් අපි නොහිතන මොහොතක එක පාට සුලිසුලන් එනවා. නොහිතන මොහොතක එක පාට තණ්ඩරින් සැරට අකුණු සැර වැදිලා යම් අලාභහානි වෙනවා. අන්නේ පරිසරයේ පිළිබඳවත් අපට ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ එහෙම එක වරුසාවක් වැහැලා එක පීරියඩ් එකක් තුල වැහැලා ගම් වතුර ගැලුවා කියලා අපිට හැමදාම ගම් වතුරේ මේ වැස්ස මහා විනාශකාරී මේ සුලඟ විනාශකාරී කියලා අපිට හිතන්න බෑ. තේරෙනවද? අපි හිතනවා අපිට ඒවා ස්වභාවිකව වෙනවා ඉතින්. ඒව වුණාට අපිට වැඩි කාලයක් අපිට වැස්සෙන් ස්වභාවික උපද්‍රවමකින් පීඩා නැතුව කරගෙන යන්න පුළුවන් බිස්නස්. එහෙම අපිට ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට කාර්ය පිළිබඳව. තමන් ඒක වගේම තමා පිළිබඳව. තමා පිළිබඳවත් කාර්ය පිළිබඳවත්. තමා පිළිබඳවත් ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕන. මට කොච්චර ප්‍රශ්න ආවත් මට ඒව දරන්න පුළුවන්. මම ඕනෑම අභියෝගයකට මුහුණ දෙනවා. ඕනෑම ගැටලුවකට මට ළඟ උත්තර තියෙනවා. මට විසඳන්න බැරි දෙයක් නැහැ. මට ඕනෑම වගකීමක් දුන්නොත් මම ඒක කරනවා. මට කරන්න බැරි දෙයක් නැහැ. අන්න තමා පිළිබඳ ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්න ඕන. අනික කාර්ය පිළිබඳව. තමන් ඉටු කරන කාර්යය. අන් සැමට වඩා මම මේක හරියට කරනවා. අන් හැමෝටම වඩා මම අඩු කාලෙකින් කරනවා. අන් හැමෝටම වඩා මම සම්පත් නාස්ති නොකර කරනවා. අන් හැමෝටම වඩා මට පුළුවන් අඩු පිරිවැයකින් කරන්න. එහෙම ඒ කාර්ය පිළිබඳවත් මට ධනාත්මක හැඟීමක් තියෙනවා. තේරෙනවද? ඔය වගේ හොඳ ධනාත්මක ආකල්පයක් තියෙනවා. මෙන්න මේ වගේ හොඳ කළමනාකරුවෙක් නම් දැනුම කුසලතා ධනාත්මක ආකල්ප වලින් සමන්විත වෙන්න ඕනේ. දැනුම යටතේ විශේෂ කුසලතා කෙසේ වෙතත් සාමාන්‍ය කුසලතාත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. විශේෂ කුසලතාවක් තියෙනවා හොඳයි. පැහැදිලිද? රයිට්. අපි ඊට පස්සේ බලමු කළමනාකරුවන් සතු විය යුතු කුසලතා. කළමනාකරුවන් සතු යුතු කුසලතා. මේ කියන්නේ සාමාන්‍ය කුසලතා. රොබර්ට් එල් කාර්ඩ්ස් කියන කළමනාකරුවට අනුව උසස් ගණේ කළමනාකරුවෙකු සතුව පහත දැක්වෙන කුසලතා පැවතිය යුතුයි. රොබර්ට් එල් කාර්ඩ්ස්ට අනුව උසස් ගණේ කළමනාකරුවෙකු සතුව පහත දැක්වෙන කුසලතා තියෙන්නම ඕනේ. උසස් ගණේ කළමනාකරුවෙක් නම්. එකක් තමයි සංකල්පනාත්මක කුසලතා. ඕකම තමයි මනෝභාවාත්මක කුසලතා කියන්නේ ඕකමයි. සංකල්පනාත්මක කුසලතාවටම තමයි මනෝභාවාත්මක කුසලතා කියලා කියන්නේ. මොනවද? ඉංග්‍රීසියෙන් conceptual skills. conceptual skills කියලා කියන ඕකට. අනිත් එක මානව කුසලතා. ඕකටම කියනවා අන්තර්පුද්ගල කුසලතා කියලාත් කියනවා. අන්තර්පුද්ගල කුසලතා. human skills. ඒත් එක්කම තාක්ෂණික කුසලතා technical skills. තාක්ෂණික කුසලතා technical skills. මෙන්න මේ කුසලතා තුන අනිවාර්යයෙන්ම තිබුණොත් තමයි හොඳ මේ කළමනාකරුවෙක් වෙන්නේ. දැන් මනෝභාවාත්මක කුසලතා කියන්නේ තීක්ෂණ බුද්ධිය දාලා වශයෙන් කෝ තීක්ෂණ බුද්ධිය. අන් අයට සාපේක්ෂව වඩා ගැඹුරින් යම් දේ දැකලා වඩා බුද්ධිමත්ව තීරණ ගැනීමේ හැකියාව. දල වශයෙන් වඩා බුද්ධිමත්ව තීරණ ගැනීමේ හැකියාව. මනෝභාවාද කියන්නේ ඕනෑම සංකීර්ණ ගැටලුවක් පවා ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ සංකීර්ණ ගැටලුව විනිවිද භාවයෙන් යුතුව දැකලා ඒ ගැටලුවට ස්ථිරසාර විසඳුම් අවස්ථානුකූලව අවස්ථාවට අනුව ලබා දීමේ නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. ඒක තමයි සංකල්පනාත්මක නැත්නම් මනෝභාවාත්මක කුසලතා කියන්නේ. විශේෂයෙන්ම ඔක අග්‍ර කළමනාකරුවන්ට තිබී යුතුමයි. টොප් මැනේජර් කෙනෙක් වෙන්න තිබී යුතුමයි. තේරුණාද? මානව කුසලතා නැත්නම් අන්තර්පුද්ගල කුසලතා. මේ අන්තර්පුද්ගල කියන්නේ පුද්ගලයන් අතර තමයි මේක ඇති වෙන්නේ. දැන් හොඳ කළමනාකරුවෙක් නම් එයාට ඕනෑම මට්ටමක සේවකයින් සමග සහයෝගයෙන් මිත්‍රශීලීව වැඩ කිරීම හැකියාව තියෙන්න ඕනේ. දැන් හැම කළමනාකරුවෙකුටම උඩත් යටත් පිරිසක් ඉන්නවනේ. ප්‍රොඩක්ෂන් මැනේජර් ගත්තොත් එයාට උඩ ඉන්න ඕනේ. ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවා. ජෙනරල් මැනේජර් ඉන්නවා. CEO ඉන්නවා. එහෙම නැත්නම් නේ. ඒ වගේ පිරිසක් ඉන්නවනේ. යටත් ඉන්නවා. හැම කළමනාකරුවෙම ඉන්නවා. අන්නේ දෙපැත්තෙම ඉන්න උඩින් සහ යටින් ක්‍රියාත්මක වන සෙසු අය සමග සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි මානව කුසලතා කියන්නේ.
ඊළඟට තාක්ෂණික කුසලතා. දැන් පටලගෙන අපි ඉස්සෙල්ලා කිව්වා කුසලතා. මේ කුසලතා වල වර්ග තුනනේ මේ කියන්නේ. කුසලතා කිව්වේ අන් අයට සාපේක්ෂව යමක් කිරීමට ඇති හැකියාව. අන් අයට සාපේක්ෂව යමක් ඉටු කිරීමට ඇති විශේෂඥ හැකියාව. දැන් මටත් ඔබටත් යම්කිසි සමාන කාර්යයක් කරන්න පුළුවන්. නමුත් ඔබට වඩා මට විශේෂඥ හැකියාවක් තියෙන දේ කරන්න. ඒ කියන්නේ මම ඔබට වඩා ගුණාත්මක වේදේ කරනවා. අඩු කාලයකින් කරනවා. අඩු වේදමකින් කරනවා. සම්පත් නාස්ති නොකර කරනවා. එහෙනම් ඒක තමයි කුසලතා කියන්නේ. ඔබ කළොත් සම්පත් නාස්තිය වැඩි, පිරිවැය වැඩි, කාලය වැඩි. තේරෙනවද? එහෙනම් ඔබට කුසලතාව අඩුයි. ඒක තමයි කියන්නේ පොදුවේ. මේ තාක්ෂණික කුසලතා කියන්නේ කිසියම් තනතුරකට අදාළ නැත්නම් කිසියම් විශේෂේෂ්ඨයකට අදාළව අන්නට සාපේක්ෂව තියෙන දක්ෂතාවය. තේරෙනවද? කිසියම් තනතුරකට අදාළව අන්නට සාපේක්ෂව මට යමක් විශේෂඥතාවයකින් කරන්න පුළුවන් නම් ඒක තමයි තාක්ෂණික කුසලතා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අලෙවි කරන කළමනාකරුට අලෙවි කරන ක්‍රියාවලිය පිළිබඳ මනා වැටහීමක් තියෙන්න ඕන. අන් කළමනාකරුවන්ට හිතන්න බැරි වෙන ආකාරයේ තීරණ මෙයාට ටට්ටක් ගාලා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි තාක්ෂණ කුසලතා කියන්නේ. නිෂ්පාදන කළමනාකරුවෙකුට සෙසු කළමනාකරුවන්ට වඩා ක්ෂණිකව ඒ අවස්ථාවලට ගැලපෙන අලුත් නිෂ්පාදිත පවා හඳුන්වා දීමේ හැකියාව පැහැදිලිවම තියෙන්නට ඕන. තේරෙනවද? ඒ කියන්නේ එයාගේ විශේෂයට අදාළ, එයාගේ තනතුරට අදාළ විශේෂඥ දැනුම. ඒක තමයි තාක්ෂණ කුසලතා කියන්නේ. අපි බලමු එකින් එක විස්තර කරලා. මුලින්ම මනෝභාවාත්මක කුසලතා නැත්නම් සංකල්පනාත්මක කුසලතා. කන්සෙප්චුවල් ස්කිල්ස් කියන්නේ සංකීර්ණ අවස්ථා තුළ මතුවන නව අදහස් විශ්ලේෂණය කිරීමේ මානසික හැකියාව සංකල්පනාත්මක කුසලතාවයි. ඔන්න මූලිකව අර්ථකථනය කරන විදිය. සංකීර්ණ අවස්ථා කියන ගැඹුරු අවස්ථා. ඒ කියන්නේ ව්‍යාකූල අවස්ථා. සංකීර්ණ අවස්ථා තුළ මතුවන නව අදහස් විශ්ලේෂණය කිරීමේ මානසික හැකියාව සංකල්පනාත්මක කුසලතාවයි. වඩා සංකීර්ණ අවස්ථා තුළ මතුවෙන යම් අදහස්. ඒ අදහස් හොඳින් විශ්ලේෂණය කරලා ඒ අදහස් වල නිර්වද්‍යතාවය, ඒ අදහස් වල සාර්ථකත්වය, ඒ අදහස් වල පැවැත්ම පිළිබඳ අපට ක්ෂණිකව තීන්දුව කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. සංවිධානයක අභ්‍යන්තර හා බාහිර පරිසරය පිළිබඳව ඇති දැක්ම, අවබෝධය, සමස්තය දැකීමේ හැකියාව, ගැටලු තේරුම් ගැනීමට හා විසඳීමේ හැකියාව, දූරදර්ශී බව, තීක්ෂණව සිතීමේ හැකියාව, ක්‍රියාවලියක් ලෙස විස්තර කිරීමේ හැකියාව වැනි දෑ සංකල්පනාත්මක කුසලතාවයි. තේරෙනවද? එහෙනම් මේක ගැඹුරුයි නේද අර්ථය. ඒ කියන්නේ මේ කියන්නේ අපි මුලින් බලමු මනෝභාවාත්මක කුසලතා. මනෝභාවාත්මක කුසලතා නැත්නම් සංකල්පනාත්මක කුසලතා. සංකීර්ණ අවස්ථා තුළ මතුවන නව අදහස් විශ්ලේෂණය කිරීමේ මානසික හැකියාව සංකල්පනාත්මක කුසලතාවයි. මේකේ වැදගත්ම දේ මොකක්ද දැනෙන්නේ? මේ සංකීර්ණ අවස්ථා. සංකීර්ණ අවස්ථා. තේරුණාද? සංකීර්ණ අවස්ථා තුළ මතුවන නව අදහස් විශ්ලේෂණය කිරීමේ මානසික හැකියාව සංකල්පනාත්මක කුසලතාවයි. දැන් ඕනම කළමනාකරුවෙකුට යම් කාලවලදී යම් සංකීර්ණ අවස්ථාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. දැන් මේ කොවිඩ් වසංගතයේ ලෝකේ යුදමය වාතාවරණය තෙල් අර්බුදත් එක්ක ලෝකේ බොහෝ රටවල් වල ආර්ථික දැන් අර්බුද තියෙනවානේ. ඒ නිසා හැම රටකම වගේ ආණ්ඩුවල රාජ්‍ය නායකයින්ට මුදල් ඇමතිවරුන්ට නේ විදේශ ඇමතිවරුන්ට දැන් සංකීර්ණ අවස්ථා මතුවලා තියෙනවා. මෙන්න මේ සංකීර්ණ අවස්ථා තුලදී යම් අදහස් මතුවෙනවා. නව අදහස්. මේ අදහස් හොඳින් විශ්ලේෂණය කිරීමේ මානසික හැකියාවක් තියෙන කළමනාකරුවන්ට. දැන් ඇත්තටම සෑම කළමනාකරුවෙක්ම විවිධ අංශවලින් විවිධ පැතිකඩ වලින් අදහස් ජනනය කරනවානේ. අයිඩියා ජෙනරේෂන් එකක් තියෙනවානේ. මේ යම් පුද්ගලයෝ සහ සංවිධාන අපට ලබා දෙන අදහස්, කළමනාකරු ලබා දෙන අදහස් කළමනාකරුව ඒ ආකාරයෙන්ම ශනිකව ක්‍රියාත්මක කරන්නේ. තේරෙනවද? ඒ විශේෂම සංකීර්ණ අවස්ථා මතුවනාම ඒ සම්බන්ධයෙන් මතුවන අදහස් හොඳින් විශ්ලේෂණය කර ඒ අදහස් වල නිර්වද්‍යතාවය සහ අදහස් විනිවිද භාවයෙන් යුතුව ගැඹුරින් දැකීමට ඇති හැකියාවක් තියෙනවා. ඒක තමයි මනෝභාවාත්මක කුසලතා කියලා කියන්නේ. තේරෙනවද? සංවිධානයක අභ්‍යන්තර හා බාහිර පරිසරය පිළිබඳව ඇති දැක්ම, අවබෝධය, සමස්තය දැකීමේ හැකියාව
ගැටලු තේරුම් ගැනීමට හා විසඳීමේ හැකියාව, දුරදර්ශී බව, තීක්ෂණව සිටීමේ හැකියාව, ක්‍රියාවලියක් ලෙස විස්තර කිරීමේ හැකියාව වැනි දෑ සංකල්පනාත්මක කුසලතාවය. පේනවද ගැඹුරුයි වැඩේ යා. කියන්නේ බොහොම බුද්ධිමය හැකියාවක් ගැන මේ කතා කරන්නේ. තේරෙනවද? බුද්ධිමය හැකියාවක් ගැන මේ කතා කරන්නේ. සංවිධානයක අභ්‍යන්තරා බාහිර පරිසරය. අනිවාර්යෙන්ම කළමනාකරුට අභ්‍යන්තර පරිසරය දෙසත් බාහිර පරිසර දෙසත් තුලනාත්මකව බලන්න වෙනවා. දැන් කළමනාකරු වඩා අභ්‍යන්තර පරිසරයට නැඹුරු වෙලා ලෙන්ගතු වෙලා ඒ ගැන හොඳින් නිරීක්ෂණයක ඉදලා නිවැරදි තීරණ ගන්නවා. බාහිර පරිසරයට අඩු අවධානයක් එහෙම බෑ. අභ්‍යන්තරමින්ම බාහිර පරිසරය දෙකටම තුලනාත්මක ලෙස අවධානය යොමු කරන්න වෙනවා. තේරෙනවද? ඒ පරිසරය පිළිබඳව ඇති හොඳ දැක්ම. ඒ අභ්‍යන්තරමින් බාහිර පරිසරය පිළිබඳව හොඳ දැක්මක් තියෙනවා. තමයි හොඳ දැක්මක් කියන්නේ මොකක්ද? පරිසරයේ ගමන් මඟ. පරිසරයේ විචලනය. තේරෙන්නට ඕන. ඒ පරිසරයේ වෙනස් වෙන්නට ඇති හැකියාව. වෙනස් වීමට ඇති සම්භාවිතාවය. වෙනස් වුණොත් මෙන්න මෙහෙම වෙනස් වෙයි. මීට වඩා මේක වෙනස් වෙන්නේ නැහැ. බාහිර පරිසරයේ මෙන්න මේ වගේ වෙනස්කම් ඇති කරා. අපිට එහෙම දැනීමක් තියෙනවා. දැනීම තමයි මේ දැක්ම කියන්නේ. දැක්ම ඒ වගේම අවබෝධය. සමස්තය දැකීමේ හැකියාව. අවසානයේ පරිසරයේ යම් යම් සංකූලතා ඇති වෙලා මොකද වෙන්නේ? සමස්තයක් වශයෙන් ව්‍යාපාරයට ඇති කරන බලපෑම මොකක්ද? තේරෙනවද? ඒ වගේම ගැටලු තේරුම් ගැනීමට හා විසඳීමේ හැකියාව. නිකම්ම ගැටලු නේ ඕනෑම සංකීර්ණ ගැටලුවක්. ඕනෑම සංකීර්ණ ගැටලුවක්. තේරෙනවද? ඕනෑම සංකීර්ණ ගැටලුවක්. ඕනෑම සංකීර්ණ ගැටලුවක්. නිකම්ම ගැටලුවකුත් නෙවෙයි. ඕනෑම සංකීර්ණ ගැටලුවක් තේරුම් ගැනීමට. වගේම ඒකට විසඳුම් දෙන්න. සමහර කළමනාකරුවන්ට මුලින්ම ගැටලුව තේරෙන්නේ නැහැ. දැන් සමහර රටවල ආණ්ඩුවල ඉන්න නායකයින්ට ආණ්ඩු නායකයන් කළමනාකරුවන්ට ගැටලුව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව විසඳුමක් දෙන්නේ නැති හැමදාම ගැටලුව තමයි. ඒ වගේ අනිවාර්යයෙන්ම සංකීර්ණ ගැටලුවක් වුණා තේරුම් ගන්න පුළුවන් වෙනවා. තේරුම් ගත්තම අනිවාර්යෙන් විසඳුම් දීමේ හැකියාවක් තියෙනට ඕන. ඒ වගේම ඒ විසඳුම් දෙනකොට දූරදර්ශී බව දූරදර්ශී හිතන්න ඕන. මේ විසඳුම දීමෙන් මොනවද ඇතිවන අහිතකර ප්‍රතිඵල? පසු දෝෂ මොනවද? පසු ගැටලු ඇති වෙනවද නැද්ද? තේරුණාද? ඒ වගේම තීක්ෂණව සිටීමේ හැකියාව. තීක්ෂණ කියන්නේ ඉතාම සූක්ෂම ලෙස, සියුම් ලෙස හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. තේරුණාද? ඒ වගේම ක්‍රියාවලියක් ලෙස විස්තර කිරීමේ හැකියාව. මොකද සෑම දෙයක්ම ක්‍රියාවලියක් එක්කනේ යන්නේ. තනිව නෙමෙයිනේ. හැම දෙයක්ම ක්‍රියාවලියකට සම්බන්ධයි. අපි එහෙනම් කිසියම් දෙයක් ප්‍රශ්නයක් ගැන බලනකොට අපි ක්‍රියාවලියක්ද අපි ඒක ක්‍රියාවලියක් ලෙස හිතන්න ඕනේ. මේ ප්‍රශ්නය ඇතුලේ ඇයි? ඇති වුණේ මෙන්න මේ ප්‍රශ්න මතුවෙච්ච නිසා. මේ ප්‍රශ්න මතුවෙන්නේ නැත්නම් මේක ඇති වෙන්නේ නැහැ. ක්‍රියාවලියක් ලෙස දකින්න පුළුවන් වෙනවා. මේ මොකද්ද මේ කියන්නේ අවසානයේ කෙටියෙන් කියන්නේ මේ සංකල්පනාත්මක නැත්නම් මනෝභාවාත්මක කුසලතා කියන්නේ කලමනාකරුවෙක් සතුව සංකීර්ණ ගැටලු හමුවේ ඒ ගැටලු නිවැරදිව තේරුම් අරගෙන ඒ සංකීර්ණ ගැටලු ඉතා සූක්ෂම ලෙස නැත්නම් දූරදර්ශී ලෙස සිතලා වඩා නිවැරදි ආකාරයෙන් විසඳන්නට තීරණ ගැනීමට ඇති බුද්ධිමය හැකියාව තමයි මේ මනෝභාවාත්මක කුසලතා කියලා කියන්නේ. තේරුණාද? පුරණම් කිව්වොත් සංකීර්ණ ගැටලු හමුවේ නිවැරදිව කටයුතු කිරීමට ඇති බුද්ධිමය හැකියාව. මේ බුද්ධිමය හැකියාව තමයි මනෝභාවාත්මක කුසලතා කියන්නේ. මේ කුසලතා වැඩිපුරම තියෙන කාටද? අග්‍ර කළමනාකරුවන්ටයි. টොප් මැනේජ්මන්ට් එක තමයි වැඩිපුරම තියෙන්නේ. මොකද අග්‍ර කළමනාකරුවන්ට තමයි ව්‍යාපාරයේ පරිසර අභ්‍යන්තර හෝ බාහිර පරිසරයේ පිළිබඳ හොඳ දැක්මක් තියෙන්න ඕනේ. මතුවන ඕනෑම ගැටලුවක් ඒගොල්ලෝ අතර ගන්න ඕනේ. ඒ ගැටලු වලින් පැනලා යන්න බෑ. ගැටලු වලට මුහුණ දෙන්න ඕනේ. මුහුණ දීලා ඊටාම තීක්ෂණ ආකාරයෙන් දූරදර්ශී ආකාරයෙන් හිතලා වඩා හොඳම දෙන්න පුළුවන් හොඳම විසඳුම් ක්‍රමය ක්‍රියාත්මක දෙන්න. නැත්නම්
වඩාත්ම හොඳම විසඳුම් ක්‍රමයේ තුලින් ඒ ගැටලු වලට නිවැරදි පිළියම් යොදන්නට ඇති හැකියාව තියෙන කාටද? වැඩිපුරම අග්‍රකල්පනාකරුවන්ට. තේරෙනවද? ඒ නිසා අභ්‍යන්තර හෝ බාහිර පරිසරය තුලින් මතුවන සංකීර්ණ ගැටලු වලට අනිවාර්යයෙන්ම මුහුණ දිය යුත්තේ අග්‍රකල්පනාකරුවන්ටයි. එහෙනම් ඒ අග්‍රකල්පනාකරුවන්ට තමයි නිසා මේ බුද්ධිමය හැකියාව වැඩිපුරම තියෙන්නට ඕනේ. තේරෙනවද? ඊළඟට අපි බලමු අන්තර්පුද්ගල කුසලතා. ඕකම තමයි අපි මානව කුසලතා කියන්නේ ඕකම තමයි. හැබැයි තිබුණානේ මතකනේ මානව කුසලතා කියන්නේ ඕකමයි. මානව කුසලතා. මානව කුසලතා. අන් අය අවබෝධ කර ගැනීමට, ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කිරීමට, ඔවුන් ලවා වැඩ කරවා ගැනීමට සහ මානසිකව සැලකීමට කළමනාකරු සතු හැකියාව මානව කුසලතා ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම මානව කුසලතා කියන්නේ කළමනාකරුවන්ට අන් අය සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව. අන්තර් පුද්ගල කුසලතා. අනිකුත් පුද්ගලයන් සමග හොඳින් වැඩ කිරීමට ඇති හැකියාව. අපි දන්නවා ඕගොල්ලන්ගේ වල සමාජ දවසවල ඕගොල්ලන්ගේ පුංචි පුංචි උත්සව තියෙනවා, දානමාන තියෙනවා. ඒවට ඥාතීන් පවුල් එකතු වෙනවානේ. එකතු වෙන සමහරට ඔය පවුල එක ඥාතියෙක් ඉන්නවා. අපේ නැන්ද වෙන්න පුළුවන් නේ. පුංචි අම්ම වෙන්න පුළුවන්. ලොකු මාම වෙන්න පුළුවන්. කවුරු එක්කෙනෙක්. ආවොත් අපි එයා එනකොට කැමති නෑ. අපි අනිකුත් ඥාතීන් ඇවිල්ලා හැමදාම හරි ඉන්නවා අපි කැමති. අපේ පාළුව යන්න. අපි අර කියන ඥාතිය එනකොට කැමති නෑ. හේතුව එයාට කවුරුත් එක්ක ඉන්න බෑ. එයා ආපුලිද මොකද වෙන්නේ? හැමෝමත් එක්ක ප්‍රශ්න දා ගන්න. ඕගොල්ලොත් එක්ක ප්‍රශ්න. මෙහෙමද කාමරේ අඳ හදන්නේ? මෙහෙමද පොත් තියන්නේ? ඇයි මේ පොත් මේසු උඩ තිබ්බේ? මේක පැත්තෙන් තියන්න බැරිද? පැත්තෙන් තිබුත් අහනවා මැදින් තිබ්බේ නැත්නම් කොහොමනේ? මොකක් හරි දෙකින් ප්‍රශ්නයක් දාගන්න. අපි කැමති නෑ නේද කොට? ඒ කියන්නේ එයාට කවුරුත් එක්ක වැඩ කරන්න බෑ. නමුත් සමහර අය අපේ පවුල්වල ඉන්නෝ නේද? පුංචි අම්ම වෙන්න පුළුවන්, ලොකු අම්ම වෙන්න පුළුවන්, නැන්ද වෙන්න පුළුවන්, මාම වෙන්න පුළුවන්. එයාලා හරි ෆ්‍රෙන්ඩ්ලි ආවන් පස්සේ. එහෙම අනවශ්‍ය ප්‍රශ්න දාන්නේ. අපේ ප්‍රශ්නට ඇඟිලි ගහන්නේ. අපේ පෞද්ගලිකත්වයට හානි කරන්නේ. හරිම සෝදශීලීව ඉන්නවා. පුතේ අපි මෙහෙම කරමුද කියලා තමයි අහන්නේ. නෑ ලොකු අම්ම මේක මෙහෙම කරොත් නේද? ආ කමන්නේ පුතා එහෙනම් ඒ විදිහට අපි කරමු. හරිනේ ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නෑ. අන්න ඒ වගේ සුහදශීලීව, මිත්‍රශීලීව අන් අය සමග වැඩ කිරීම හැකියාව තමයි මේ අන්තර්පුද්ගල කුසලතා කියන්නේ. ඒක අපි හරියට කිව්වොත් අන් අය අවබෝධ කර ගැනීමට අනිවාර්යයෙන්ම මානව කුසලතා තියෙන කළමනාකරුවෙක් නම් අන් අය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම තමන්ගේ යටතේ ඉන්න අය. තමන්ගේ සෑම කළමනාකරුවෙකුටම යටත් සහ උඩත් සේවකයන් පිරිසක් ඉන්නවා කියලා මම කලින් කිව්වනේ. තේරෙනවද? ඒගොල්ලන්ම හොඳින් අවබෝධ කරගන්න ඕනේ. කියන්නේ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ චර්යාව, ඒගොල්ලන්ගේ හැසිරීම, ඒගොල්ලෝ සිතන ආකාරය, ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳ තනිවත් සාමූහිකවත් මට ඒගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තනිව මොන වගේ අයද? කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා වැඩ කරද්දී මොන වගේ චරිතයක්ද ඒගොල්ලෝ රඟ දක්වන්නේ? ආදි වශයෙන් මට වෙනම අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කිරීමට මට හැකි වෙන්න ඕන. මිත්‍රශීලී, ෆ්‍රෙන්ඩ්ලි වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඔවුන් ලවා වැඩ කරවා ගැනීමට අන්න ඒ හැකියාවක් තියෙන බෑ. දැන් සමහර අයට වැඩ කරව ගන්න බෑනේ. දැන් මම කිව්වොත් සමහරට වැඩ කරන්නේ නැහැ ඕගොල්ලෝ. වෙන කෙනෙක්වත් වැඩ කරමු. මොකද මම ඕගොල්ලන්ට කියන්නේ විධානාත්මකව. ටිකක් නියෝගයක් ආකාරයෙන්. මේක ඔයගොල්ලෝ කරන්න මොන තේරෙනවනේ. අනිවාර්යෙන් මම එනකොට මේක කෙල්ල තියෙන්න ඕනේ. නැත්තම් බලාගෙන. ඔය කියන සොරේට මොකද කැමති නැහැ. අනේ පුතා අපිට මේක කරගන්න බැරි වේද? අද කරගත්තොත් තමයි පුතා මේක හොඳ බැරි වෙයිද පුතා? යෝජනාවක් වගේ. ඇයි බැරි අපි කරමු කියලා ඉදිරිපත් වෙනවනේ. ඒ වගේ ඒ අන් අයලවා වැඩ අන් අයගෙන් වැඩ ගැනීමත් කලාවක්නේ. අපි කළමනාකරන නිර්වචනයක් කතා කරේ මතකනේ. මේරි පාක පොළොට්ගේ අන් අයලවා වැඩ කරවා ගැනීම කලාව කියලා. ඒ වගේ එහෙනම් අන් අයලවා වැඩ කරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මානසිකව සැලකීමට අපිට මානසිකව සැලකන්න පුළුවන් වෙන්නත් ඕනේ. දැන් මගේ යටතේ ඉන්න සහකරුවන් සබෝඩිනේට්ලා සේවකයන්ගෙන් මම වැඩ ගන්න එක හරි. නමුත් මම ඒගොල්ලන් ගැන මානසිකව හිතන්න ඕනේ. එක දිගට ඒගොල්ලෝ අපි තුමු උදේ 8 රෑ 8 වෙනකම් කියන්නේ පැය 4ක් 5ක් ඕටිත් එක වැඩ කරා නම් මට මගේ යුතුයකමක් තියෙනවා ඒගොල්ලන්ට දවසක් නිවාඩු දෙන්න. නිවාඩු ඉල්ලුත් පැකිලීමකින් තොරව නිවාඩු දෙන්න. සමහරට ඒගොල්ලන්ට රෑ වෙනකම් වැඩ කරොත් අනිවාර්යයෙන්ම රාත්‍රී ආහාරය සපයන්න. ගමන් පහසුකම් සපයන්න. දැන් අපි තුමු රාත්‍රී කාලේ බස් අඩුයිනේ. බස් අඩුයි දැන් ලෝකෙම තෙල් අරුබුදයක් තියෙනවා. රාත්‍රී කාලේ කොහෙත්ම බස් දැන් දහවනේ වෙන්නේ. එහෙනම් ඒගොල්ලෝ අපේ ආයතනයේ වෙනුවෙන් සේවයක් කරා නම් මට යුතුයකමක් තියෙනවා. ඒගොල්ලන්ට ගමන් පහසුකම් දෙන්න ආයතනයේ වාහනයක් මගින්. අන්න ඒ වගේ මානසිකව සැලකීම හැකියාවක් තියෙනවා. තේරෙනවද? මේ බලන්න මේ ඔක්කොම ටික මොනවද?
අන් අය අවබෝධ කර ගැනීම, ඔවුන් සමග සහයෝගයෙන් වැඩ කිරීම, ඔවුන්ගෙන් වැඩ කරවා ගැනීම, මානසිකව සැලකීම. මොකද මේ සේවකයන් වෙනුවෙන් තමන්ට උඩත් සහ යටත් ඉන්න අය වෙනුවෙන් කරන්නේ. එහෙනම් ඒක තමයි අන්තර්පුද්ගල කියන්නේ. අන්තර්පුද්ගල කුසලතා. අනිත් එක තමයි තාක්ෂණ කුසලතා, ටෙක්නිකල් ස්කිල්ස්. මතකනේ නික අපි ඉස්සෙල්ලා කුසලතා කිව්වේ අන් අයට සාපේක්ෂව යමක් කිරීමට ඇති විශේෂඥ හැකියාව. මේ කියන්නේ යම් තනතුරකට අදාළ කාර්යයක් කියන එක. තේරෙනවද? යම් විශේෂිත විශේෂේෂ්ඨයකට අදාළව කිසියම් විශේෂිත විශේෂේෂ්ඨයකට අදාළව කියන්නේ කී තේරුම මොකද්ද? යම් තනතුරකට ගොත් හරි. යම් තනතුරකට අදාළව කිව්වොත් ඒත් හරි. ඒත් හරි. කිසියම් විශේෂිත විශේෂේෂ්ඨයකට නැත්නම් කිසියම් විශේෂිත යම් තනතුරකට අදාළව යම් කාර්යයක් කිරීමට කළමනාකරන සතුව පැවතිය යුතු සුවිශේෂ දැනුම පළපුරුද්ද හා හැකියාව තාක්ෂණ කුසලතාව වෙනවා. එහෙනම් කිසියම් විශේෂිත විශේෂේෂ්ඨයක්, ඒ කියන්නේ කිසියම් තනතුරකට පැවරෙන විශේෂිත කාර්යයක් ඉෂ්ට කරන්න ගම් කළමනාකරුවෙක් සතු සුවිශේෂී දැනුම පළපුරුද්ද සහ හැකියාව තමයි තාක්ෂණ කුසලතාව කියන්නේ. දැන් ප්‍රොඩක්ෂන් ඉංජිනේර ගත්තොත් නිෂ්පාදන ඉංජිනේරුවරයා. හරි, තව ඉංජිනේරුවරු ඉන්නවා. ඒ නිෂ්පාදන ඉංජිනේරුවරයාට පුළුවන් වෙන්න ඕනේ අනිත් ඉංජිනේරුවන්ට වඩා අපේ ආයතනයේ නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා වලට ගැළපෙන යන්ත්‍රය මොකක්ද කියලා තීරණය කරන්න. ගැළපෙන හොඳම අමුද්‍රව්‍ය මොනවද කියලා තීරණය කරන්න. භාවිතා කළ යුතු ශිල්ප ක්‍රම මොනවද? භාවිතා කළ යුතු මොන වගේ තත්ත්වපාලන ක්‍රියාවලියක්ද කියලා අන් ඉංජිනේරුවන්ට වඩා ප්‍රොඩක්ෂන් ඉංජිනේරට හැකියාව තියෙනවා. ඒක තමයි මේ තාක්ෂණ කුසලතාව කියන්නේ ඒකයි. තමන්ගේ තනතුරට අදාළව තේරෙනවද? නැත්නම් විශේෂයට අදාළව යම් කාර්යයක් කිරීමට කළමනාකරුවෙක් සතු සුවිශේෂී දැනුම හා පළපුරුද්ද සහ හැකියාව තමයි තාක්ෂණ කුසලතාව කියන්නේ. කිසියම් විශේෂයකට දැන් පොදුවේ කිව්වොත් අන් අයට සාපේක්ෂව යම් කාර්යයක් කරන්න දක්වන විශේෂඥ හැකියාව කුසලතාව කියලා ඒක පොදුවේ. තාක්ෂණ කුසලතාවකුත් කිසියම් විශේෂයක් කිසියම් රැකියාවකට අදාළ කටයුතු කිරීමට අන් අයට වඩා විශේෂඥ හැකියාවක් දක්වනවා. ඒක තමයි තාක්ෂණ කුසලතාව කියන්නේ. ඒ වෙනත මේ වගේ කිව්වොත් හොඳයි. ඉතින් සුවිශේෂී දැනුම පළපුරුද්ද හැකියාව. විවිධ කළමනාකරන මට්ටම් හා එම මට්ටම් වල කළමනාකරුවන් සතු විය යුතු කුසලතා අතර සම්බන්ධතාවක් පවතී. දැන් විවිධ කළමනාකරන මට්ටම් සහ එම මට්ටම් වල කළමනාකරුවන් තුල තියෙන කුසලතා අතර යම් සම්බන්ධතාවයක් අපි රටාවක් දකින්න පුළුවන්. අපි බලමු මොකද්ද කියලා. මේ තියෙන අපි අර බලතල සහ වගකීම් පැවරීම අනුව ඩෙලිගේෂන් ඔෆ් පවර් කියන concept එක අනුව කළමනාකරු වර්ග කරන්නේ කොටස් තුනකට. අග්‍ර කළමනාකරුවෝ, මධ්‍ය කළමනාකරුවෝ, පළමු පෙළ කළමනාකරුවෝ කියලා. අග්‍ර, මධ්‍ය, පළමු පෙළ. මෙන්න මේ කළමනාකරන මට්ටම් වලට ප්‍රගුණ කළ යුතු කුසලතා තියෙන වෙනස් විදියකට. තේරුණාද? දැන් මෙතන තියෙන සංකල්පනාත්මක කුසලතා, මැද මානව කුසලතා, තාක්ෂණ කුසලතා හැපැත්තේ. දැන් බලන්න මේ මානව කුසලතා මට්ටම් තුනම සමාන. මේ අග්‍ර කළමනාකරුවන්ට ගත්තත් මෙන්න මේ කැපැසිටි එක තියෙනවා. ඔය සයිස් එකමනේ මෙතන තියෙන්නේ. මධ්‍ය කළමනාකරුවොත් එම සයිස් එකමයි. පළමු බෙල්ටත් එම ගානමයි. ඒ කියන්නේ මොකද්ද? මට්ටම් තුනේම කළමනාකරුවන්ට එක හා සමානව මානව කුසලතා තියෙනවා. ඒක වෙනසක් නැහැ. හේතුව මේ සෑම කෙනෙක්ම උඩ හෝ යට නැත්නම් උඩත් යටත් පිරිසක් එක ගැටෙනවා. එහෙනම් ඒ සෑම කෙනෙක් එක්කම සහයෝගයෙන් මිත්‍රශීලීව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒගොල්ලන්ගේ වැඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ට මානසිකව සලකන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් තමයි පැවැත්ම ස්ථාවර වෙන්නේ. තේරෙනවද? ඒ නිසා සෑම මට්ටමකම කළමනාකරුවන්ට යම් යම් පුද්ගලයන් එක්ක ගැටෙන්න වෙනවා. ඒ නිසා හැම දිනාටම අන් අය සමග මිත්‍රශීලීව සහයෝගයෙන් වැඩ කිරීම හැකියාව තියෙනවා. එහෙනම් තාක්ෂණ කුසලතා හැමෝටම පොදුයි. ඒක තමයි මේ රූපේ මේ chart එකේ තේරුම මේකයි. තේරුම මේ සමාන කොටස්නේ. නමුත් සංකල්පනාත්මක කුසලතා, ඒ කියන්නේ සංකීර්ණ ගැටලු නිවැරදිව තේරුම් ගන්න, සංකීර්ණ ගැටලු වලට ස්ථිරසාර විසඳුම් දෙන්න. තේරුණාද? ඇති බුද්ධිමය හැකියාවනේ අපි කිව්වේ සංකල්පනාත්මක කුසලතා කියලා. ඒක වැඩිපුරම තියෙනු කාටද? කාටද වැඩිපුරම? අග්‍ර කළමනාකරුවන්ට. ඒක වැඩිපුරම තියෙන්න ඕනේ අග්‍ර කළමනාකරුවන්ටනේ. තේරුණාද? එහෙනම් අග්‍ර කළමනාකරුවන් තමයි මේ බලන්නේ මේ දැන් මේ තියෙන්නේ සංකල්පනාත්මක කුසලතාන් බලන්නේ මෙහෙට යනකොට අඩු වෙනවා.
ඉහළට යද්දි වැඩි වෙනවා. මේ වැඩිපුර තියෙන ඔයගොල්ලන්ට. තේරුණාද? මධ්‍ය කළමනාකරණයට තිබුණට කමන්නේ ඊට වඩා අඩුයි. පළමු පෙළ නැත්තම් පහළ කළමනාකරණයට ගොඩක්ම යොදුනට කමක් නැහැ. ඊළඟට තාක්ෂණ කුසලතා. වැඩිපුරම තාක්ෂණ කුසලතා තියෙන කියන්නේ කිසියම් රැකියාවකට අදාළව ඒ රැකියාවට අදාළ කාර්යයන් කරන්නේ නැති දැනුම කියන එක අන් අයට සාපේක්ෂව වැඩිපුරම තියෙන කාටද? පහළ කළමනාකරුවන්ටයි නේ. ඒ කියන්නේ වැඩමූලිකයින්, සුපරීක්ෂකයින්, තාක්ෂණ ශිල්පීන් වැනි අය අන්න ඒගොල්ලන්ට තමයි තාක්ෂණ කුසලමේ තියෙන්නේ. මෙන්න ලොකු එරි එකක්. මධ්‍ය කළමනාකරණයට ඒකත් මේට වඩා අඩුයි නේ. අග්‍ර කළමනාකරණ ගොඩක්ම අඩුයි. තමයි තියෙන්නේ. ඔක තමයි සම්බන්ධය. ඊළඟට විභාගවලට නිතරම අහනවා සෑම මට්ටමකම කළමනාකරුවන්ට අන්තර් පුද්ගල කුසලතා නැත්නම් මානව කුසලතා එක හා සමානව තිබීම වැදගත්වය පැහැදිලි කරන්න. නැත්නම් සෑම මට්ටමෙන් නැත්නම් මේ වගේ දෙනවා. රොබර්ට් එල් කාට්ස් අනුව හොඳ කළමනාකරුවෙක් වෙන්න මානව කුසලතා, තාක්ෂණ කුසලතා, සංකල්පනාත්මක කුසලතා තුනම තියෙන්න ඕනේ. නමුත් සෑම මට්ටමකම කළමනාකරුවන්ට පොදුවේ තියෙන්න ඕනේ මානව කුසලතා තමයි. ඒ අයි කියලා අහනවා විභාගෙට. තේරෙනවද? ඇයි හේතුව? සෑම කළමනාකරුවෙකුටම Tamanට උඩ හෝ යට හෝ නැත්නම් දෙයන්සෙම ඉන්න පුද්ගලයන් සමග, සේවකයන් සමග එකට වැඩ කරන්න වෙනවා. ගැටෙන්න වෙනවා. ඒ නිසා අන් අය අවබෝධ කරගන්න, ඒගොල්ලන්ට මානසිකත්වයේ සලකන්න, ඒගොල්ලන්ට ආචාරශීලීව කතා කරන්න, එහෙම කතා කරලා ඒගොල්ලෝගේ වැඩ ගන්න, ඒගොල්ලෝ මොටිවේට් කරන්න ඇති හැකියාව තියෙනවා හැමෝටම. හරිනේ රයිට්. ඊළඟට අපි බලමු. මේ තියෙන විස්තර කරලා සෑම මට්ටමකම කළමනාකරුවෙකුටම පුද්ගලයන් හා කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිදුවන නිසා මානව කුසලතා එකසේ වැදගත් වේ. සෑම මට්ටමකම කළමනාකරුවෙකුටම පුද්ගලයන් හා කණ්ඩායම් සමග කටයුතු කරන්න වෙනවනේ. ඒ නිසා මානව කුසලතා එකසේ තියෙනවා හැමෝටම. කිසිදු කළමනාකරුවෙකුට පුද්ගලයින්ගෙන් හුදකලා වෙන්න බෑ. සෙසු කළමනාකරුවන්ගෙන් හුදකලා වැඩ කරන්න බෑ. හැමෝමත් එක්ක ගැටෙන්න වෙනවා. ඒ නිසා මානව කුසලතා හැමෝටම පොදුයි. පැහැදිලිනේ ඒක? පැහැදිලිනේ? ඊළඟට සංවිධානයේ සේවකයින්ගේ වැඩ කටයුතු සමග ඍජුවම සම්බන්ධ වන්නේ පළමු පෙළ කළමනාකරුවන් බැවින්. ඔවුන්ට තාක්ෂණික කුසලතා වැඩිපුර අවශ්‍යමයි. සංවිධානයේ සේවකයන් සමග ඒ කියන්නේ කවුද? කළමනාකරුවන් නොවන අය. කළමනාකරුවන් නොවන අය. හොඳේ නොවන අය. නොවන අය. සංවිධානයේ සේවකයින්ගේ කියන්නේ කළමනාකරුවන් නොවන සේවකයින්ගේ වැඩ කටයුතු සමග ඍජුවම සම්බන්ධ වෙන්නේ පළමු පෙළේවත් පහළ කළමනාකරුවෝ. ඒ නිසා ඒගොල්ලන්ට තාක්ෂණ කුසලතා වැඩිපුරම තියෙනවා. තමන්ගේ රැකියාව හොඳින් කරගෙන යාමට අවශ්‍ය කුසලතා තියෙනවා. ඊළඟට සංකීර්ණ අවස්ථා තුල මතුවන නව අදහස් විශ්ලේෂණය හා තීරණ ගැනීම අග්‍ර කළමනාකරුවන් විසින් සිදු කරන නිසා ඔවුන්ට සංකල්පනාත්මක කුසලතා වැඩිපුර අවශ්‍යමයි. තේරුණානේ? සංකීර්ණ අවස්ථා තුල මතුවන නව අදහස්, ඒ සංකීර්ණ අවස්ථා ඇතුළම ඒක සමනය කරන අලුත් අදහස් එනවා. ඒ අදහස් විශ්ලේෂණය කරලා තීරණ ගැනීමට අග්‍ර කළමනාකරුවන් වශයෙන් වැඩිපුරම තියෙන ඒගොල්ලන්ට මනෝභාවාත්මක කුසලතා. සාපේක්ෂව කළමනාකරණ මට්ටම් සඳහා පැවතිය යුතු කුසලතා ඉහතින් දැක්වුවද කළමනාකරුවෝගේ භූමිකාව සාර්ථක වීම සඳහා මෙම කුසලතා තුනම පැවතීම බෙහෙවින්ම වැදගත් කරුණකි. තේරුණානේ? එහෙනම් සාපේක්ෂව කළමනාකරණ මට්ටම් සඳහා පැවතිය යුතු කුසලතා අපි ඉහතින් දැක්වුවා. ඒ කියන්නේ අග්‍ර කළමනාකරුවන්ට වැඩිපුර මනෝභාවාත්මක. අන්තර් පුද්ගල කුසලතා හැමෝටම පොදුවේ. තාක්ෂණ කුසලතා වැඩිපුර පහළ නැත්නම් පළමු පෙළ කළමනාකරුවෝ කිව්වට පොදුවේ මේ කුසලතා වර්ග තුනම හැම කළමනාකරුවට තියෙනවා නම් හොඳයි කියන එකයි කියන්නේ. ඒතකොට එයා පරිපූර්ණ කළමනාකරුවෙක් වෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු. සාර්ථක කළමනාකරුවෙකු සතු වේ යුතු විශේෂ ගති ලක්ෂණ. සාර්ථක කළමනාකරුවෙකු සතු වේ යුතු විශේෂ ගති ලක්ෂණ. දාරකු කුසලතානේ. ඒ කුසලතාත් එක්ක හොඳ කළමනාකරුවෙක් සාර්ථක නැත්නම් අතිදක්ෂ කළමනාකරුවෙක් වෙන්න තව විශේෂ ගති ලක්ෂණ කීපයක් ඇතුළත් වෙන්නම ඕනේ. අපි බලමු පළවෙනි එක තමයි සාධාරණ බව. තේරුණාද? සාර්ථක කළමනාකරුවෙක් අර අපි දැන් ඉස්සෙල්ලක කුසලතා තුන තියෙනවා තමයි කුසලතාවල ඒ කුසලතා තුන එක්ක මෙන්න මේ ගති ලක්ෂණ තිබුණොත් තමයි යා පරිපූර්ණ කළමනාකරුවෙක් වෙන්නේ. මොනවද? එකක් සාධාරණ බව. මොකද්ද මේකේ තේරුම?
මේ කියන්නේ හොඳ කළමනාකරුවෙක් නම් එයා හැමෝටම එක හා සමානව සලකන්න ඕන. නැත්නම් අපි කෙටියෙන් මෙහෙම කියන්නද? ඒ සාර්ථක කළමනාකරුවෙක් ළඟ තියෙන්න ඕනේ එක හැන්දයි. එයාගේ සාක්කුවේ තියෙන එක හැන්දයි. එක හැන්දෙන් තමයි හැමෝටම බෙදන්න ඕන. ඔන්න සරලම පැහැදිලි කිරීම. මේ හැමෝටම එක හැන්දෙන් බෙදනවා කියන්නේ මොකද්ද? හැමෝටම සාධාරණයි කියන්නේ. තේරෙනවද? දැන් සමහර කළමනාකරු ඉන්නවා එයාට තොරතුරු සපේන නැත්නම් කේලම් සපේන අයට වෙනම හැන්දකින් වෙනම කියන්නේ වැඩිපුර මේ පක්ෂපාතී වෙනවා. තේරෙනවද? එහෙම සපයන්නේ නැති අයට වෙනස් ආකාරයෙන් එහෙම බෑ. එක හා සමානව සැලකීම. මේ සාධාරණ බව කියන්නේ මොකද්ද? එක හා සමානව සැලකීම කියන එකයි. තේරෙනවද? එක හැන්දෙම දන්නවා. දැන් උදාහරණයක් සමහර සේවකයන්ට වැඩිපුර නිවාඩු ගන්න දෙනවා. සමහර සේවකයන්ට නිවාඩු වැඩිපුර ගන්න දෙන්නේ නැහැ. සමහර සේවකයන්ට අපි හිතමු අර ෂෝට් ලීව් කියලා තියෙන්නේ. මාසෙකට හම්බ වෙනවනේ පැය 2ක් 3ක් 4ක් වගේ ෂෝට් ලීව් කියලා එකක් කෙටි නිවාඩුවක්. ඒක පුළුවන් ඕනනම් පැය භාගේ පැය එහෙම කඩලා ගන්න පුළුවන්. පැය 4ක් මාසෙම පැය 4ක් දෙනවා කියන්නකෝ. සාමාන්‍යයෙන් පැය 2ක් 4ක් තමයි හම්බෙන්නේ. පැය 4ක් ලැබෙනවා නම් එකවර පැය 4 ෂෝට් ලීව් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැය ගානේ ගත්තොත් දවස් 4කට ගන්න පුළුවන්. පැය භාගෙ ගත්තොත් දවස් 8කටම ගන්න පුළුවන්. නැත්නම් අද පැය භාගයක් හෙට පැයකමාරක් එහෙම ගන්න පුළුවන්. ඉතින් සමහර අයට ඒ ෂෝට් ලීව් අරගන්න අවස්ථාව දීලා ඉවරුනම් පස්සේ අපි දවස් 4 ඉවරයි කියලා තවත් දවසක පැය දෙකක් විතර යන කලින් යන දේවල් ඒක නෝපේ කපන්නේ. තව සමහර අයකුත් මොකද මේ පැය දෙක නෝපේ වැටෙනවා. එහෙම වෙන්න බෑ. එක්ක හැමෝටම නෝපේ කපන්න ඕනේ. එහෙම නැත්නම් හැමෝටම ඒ සාහනේ දෙන්නට ඕනේ. ඒ වගේ හැම දිනාටම එක හා සමානවනේ. එක හා සමානව සලකන්න අනිවාර්යයි. එක හා සමානව. එක හා සමානව. සැලකීම කියන එක මේකේ තේරුම. අනිත් එක උපායශීලී බව. සෑම කළමනාකරුවෙකුම උපායශීලී වෙන්න ඕන. ඒ කියන්නේ සූක්ෂම වීම. තීක්ෂණ බුද්ධිය කියන එක උපායශීලී කියන්නේ. දැන් සමහර විට සේවකයන් අතර තමන්ගේ සෙක්ෂන් එකේ සේවකයන් අතර මොන හරි මත ගැටුමක් තියෙනවා කියන්නකෝ. කළමනාකරුව ඉන්නේ ඕක ඔය බව නොදැන. අපි හිතමු දැන් දෙන්නෙක් අතර කියලා දෙපක්ෂයක් අතර කියනකො කණ්ඩායම් දෙකක් අතර පොඩි ගැටලුවක් තියෙනවා. වැඩ කිරීමේ මොන හරි සීමා කොන්දේ සම්බන්ධ ඕගොල්ලෝ වැඩි අඩු ඕගොල්ලෝ මහන්සිලා වැඩ කරන්නේ අපි තමයි මහන්සිලා වැඩ කරන්නේ අපි කට්ට කන්නේ ඕගොල්ලෝ නිකන් ඉඳන් පඩි ගන්නවා. ඔය වගේ මොකක් හරි ලොකු ආදයක් යනවා. ඕක දැන් ලොකු ගැටුමක් වෙනවා. ලොකු අනිවාර්යයෙන්ම ඕක ෆිසිකල් කන්ෆ්ලික්ට් එකක් වෙන්න පුළුවන්. ඒතර කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. දැන් හොඳම දේ තමයි ඕක අහන්න යන්නේ නැහැ. මෙයාට ගේන්නේ නැහනේ. කලමනාකරුට ඕක ගේනකන් අහන්න යන්න ඕනෙත් නැහැ. කලමනාකරු කරන්න ඕනේ ඉතා උපායශීලී වැඩ. මොකද්ද? ඔය ගැටුමට මුල් වෙච්ච කණ්ඩායම් දෙකේ ලීඩර්ස්ලා දෙන්න ඉන්නවනේ. මොන හරි ව්‍යාපාරයේ අලුත් ප්‍රොජෙක්ට් එකක් අලුත් ව්‍යාපෘතියක් කරන්න යනවා. ඒකට අපර ඕගොල්ලන් උදව් ඕනේ කියලා දෙන්නම ගෙන්නනවා. එන්න එපේ. දෙන්නම ඉතින් බයෙන් එනවා දැන් ප්‍රශ්නේ මුකුත් නෑ. කොහොමද කියලා තේකුත් තුන බොන්න දීලා කූල් කරලා කියනවා මේ අපි ඉතින් එකතන ඉඳලා හරියන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ ඉතින් අපේ ආයතනයේ හොඳම සේවකයෝනේ. ඕගොල්ලන්ට තව ප්‍රතිලාභ අරන් දෙන්න ඕනේ. ඕගොල්ලන්ට මේ පුටු වලට එන්න දෙන්න ඕනේ අපි ගියන් පස්සේ. ඒ නිසා අපි මේ අලුත් වැඩක් කරන්න යනවා කියලා බොරුවට මේගොල්ලන්ගේ අලුත් මොන හරි පොඩි ප්‍රොජෙක්ට් රිපෝට් එකක් ඉල්ලනවා. මේගොල්ලන්ගේ අදහස් නැත්නම් අදහස් ටිකක් ගන්න අදහස් වාර්තාවක් ඉල්ලනවා. ඉතින් කියනවා මේකෙදි අපිට මේ හැමෝම අරන් වැඩක් නැහැ. ආයතනයේ හොඳම සේවක වෙන්නත් ඕනේ. කිසිම වෙලාවක ආයතනයේ අපකීර්තියට පත් වෙන ආකාරයෙන් වැඩ කරන්නේ නැහැ. ආයතනය තුල අභ්‍යන්තර ගැටුම් ඇති කරගන්නේ නැහැ. තේරෙනවද? අභ්‍යන්තර ගැටුම් ඇති කරගන්න නැති කෙනෙක් වෙන්නත් ඕනේ. නැති අය වෙන්නත් ඕනේ. අන්න කියද්දී දැන් මේගොල්ලෝ කෙලින්ම මොකද පපුවටම වදිනවා මේ කියන්නේ. තේරෙනවද? ඒකම ආයතනයේ ලැබියාව තියෙන අය වෙන්නත් ඕනේ. තමන්ගේ රැකියාවට ලැබියාව තියෙන්නත් ඕනේ. තමන් දැනගන්න ඕනේ අපේ රැකියාව අහිමි වුණොත් අපේ මුළු පවුලක්ම මොකද වෙන්නේ? බඩගින්න ඉන්න වෙනවා. ඒ වගේ වගකීමක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම සෙසු සේවකයින් මොන හරි අනවශ්‍ය විදියට වැරදි විදියට මේ ආයතනයකින් හිතුවත් වැරදි තීරණයක් අපි තුමු සේවක වර්ජනයක් වැනි වැරදි තීරණ යන්න ගියත් ඒගොල්ලන්ට පවා කරුණ අවබෝධ කරලා දෙන්න ඕනේ මේ ආයතනේ එහෙම නරක ආයතනයක් නෙවෙයි. අන්න ඒ වගේ හොඳ සේවකෝ වෙන්න ඕනේ. දැන් ඔයාලා දෙන්න ගත්තේ ඒකයි. මම අවුරුදු ගාණක් තිස්සේ නිරීක්ෂණය කරලා ඔය දෙන්න එකම අදහස් තියෙන අය. කවදාකවත් ඔය දෙන්නගේ ආයතනට අපකීර්තියක් වෙන්නේ නැහැ.
කවදාකවත් ඔය දෙන්න සේවකයෝ වැරදි දෙයකට යොමු කරන්නේ නැහැ. කවදාකවත් ඔය දෙන්න ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නැහැ. මට ඒක ඉරහඳ වගේ විශ්වාසයි. දැන් මොකද දෙනවා? දෙනකොට මොකද වෙන්නේ? අර ගොල්ලන්ගේ ප්‍රශ්නේ ඉවරයි. දැන් දෙන්නටම ලැජ්ජයි. දැන් පුදුම විදියෙන්නේ අපි ගැන මේ සර් හිතන් ඉන්නේ. තේරෙනවද? අපි දැන් කෙලින්ම මෙතනින් පස්සේ අපි මේ ප්‍රශ්නේ ඉවර කරනවා. ඉවර කරනවා කියන මානසිකත්වයෙන් දෙන්න මෙලියට ඉන්නේ. උපායශීලී. ප්‍රශ්නේ ගත්තෙම නැතුව ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. ප්‍රශ්නේ නැත්තම් ගැටලුව ගේන්න පෙරම මොකද වෙන්නේ? උත්තරයක් දීලා ඉවරයි. උපායශීලී වෙන්න ඕනවා කියන එකයි. තේරෙනවද? ඒ කියන්නේ සූක්ෂම ලෙස. ඒ වගේම ස්ථාවර බව. සාමාන්‍යයෙන් කලමනාකරුවෙක් ස්ථාවර කෙනෙක් වෙන්න ඕනේ. නම්මශීලීව වෙන්න හොඳ නැහැ. නම්මශීලී විය යුතු නැතුව නොවේ. වැඩිපුරම අර අපි කියන්නේ ගහන පදේරන එහෙම වෙන්න බෑ. කලමනාකරුවෙක් තීරණයක් ගත්තනම් ඒ තීරණේ තව චුට්ටක් වෙනස් ආයෙනම් කමන්නේ මම වෙනස් කරන්නම්. සේවකයන් ඉල්ලීම් කරාම ඊට පස්සේ අපි දුමු දැන් බාහිර කෙනෙක් බලපෑම් කරාම ආරයිට් මම ඒ තීරණය අයින් කරනවා. එහෙම බෑ. නෑ මම මේ තීරණය ගත්ත හොඳට හිතලා මතලා. මේ තීරණය තමයි මට මේ අවස්ථාවේ දෙන්න පුළුවන්. මේ අවස්ථාවට අනුව මේ අවස්ථාවේ හොඳම තීන්දුව මේක තමයි. හෙට වෙනකොට මේ තීන්දුව වැරදින්න පුළුවන්. අද වෙනකොට මේ තීන්දුව හරියටම හරි. මම ඒක වෙනස් කරන්නේ. මම ඒ තීන්දුව ක්‍රියාත්මක කරනවා. ඒ මතේ ඉන්න ඕනේ. එහෙම ටිකක් අර සැරපරුසු බවක් නැත්තම් අර තද බවක්, ස්ථාවර බවක් තියෙන්න ඕනේ. නැත්තම් මේ තීරණ ගන්නවා මේ වෙනස් කරනවා. සමහරවිට ලාණ්ඩුව එහෙම තීරණ මේ කියනවා අසවල් භාණ්ඩ මිල වැඩි කරන්නේ නැහැ කියලා කරලා ඊට පස්සේ මිල වැඩි කරනවා. එහෙම වෙන්න බෑ. තීරණේ මිල වැඩි කරන්නේ නැහැ ගොනේ ස්ථාවරම ඉන්න ඕනේ සෑහෙන කාලයක් යනකම්. ස්ථාවර බව. අනික කාරුණික බව. හොඳ කළමනාකරුවෙක් නම් එයාට කාරුණික බව, කරුණාවන්ත බව කියන එක ගෑවිලා තියෙනවා. සේවකයෝ තමන්ගේ යටත් සේවකයෝ තමයි ඒ සේවකයන්ගේ ප්‍රශ්න. ඒ සේවකයෝ මොනතරම් ගැඩ්ඩුවට මුහුණ දෙනවද ජීවිතේ. ඒ සේවකයන්ට මේ රැකියාව අහිමුණුත් එහෙම ජීවත් වෙන මාර්ගයක් නෑ නේද? ඒ වගේ කාරුණික හිතන්න පුළුවන් වෙනවා. සමහර සේවකයෝ උදේ පාන්දර වැට්ට එනකොට පොඩි ප්‍රමාද වීම තියෙනවා. හොයලා බලද්දී ඒගොල්ලන් ගෙදර ප්‍රශ්න. අම්මා අසනීපයි. එක්තැන් වල ඇඳි අම්මව නාවල අම්මට කන්න බොන දීලා ඔක්කොම කළා තමයි එන්න වෙන්නේ. මෙයාට තේරෙනවද? නැත්තම් මෙයා අවිවාහකයි. නැත්තම් මෙයා විවාහකයි බිරිඳත් එක්ක එකතු වෙලා ඒ දේ කරනවා. ඉතින් ඒකයි මේ චුට්ටක් පරක්කු. හැබැයි ආවම හවස් වෙනකම් මෙයා වැඩ කරනවා. කලින් බලන්නේ. එහෙනම් අනිවාර්යෙන් අපිට ඒතර කාරුණික බව දක්වන්න වෙනවා යාට. කාරුණික බව දක්වන්න වෙනවා. තේරෙනවද? අනිත් එක තමයි දයාව. ඒ කියන්නේ වැඩි භක්තිය කියන එක. සෑම කළමනාකරුවෙක්ම අන් අයට වඩා තමන්ගේ යටත් සේවක පිරිසට වැඩි භක්ති ආදරයක් පෙන්වන්නට ඕනේ. දැන් ඔබ දන්නවා සමහර ඔබේ මිතුරන් පවා සමහර අය ඉන්න ඔබ දැක්කම කිලි මහක් ගයක් දීලා කොහොමද කියලා නේ හරි ලෙන්ගතුයි නිතරම සමහර අය ඉන්න එහෙම කාලයකට පස්සේ ආවොත් එහෙම කරා නැත්නම් කොහොමද කියලා නිකන් ඉන්නවා. එහෙම පෙන්වන්නේ නැහැ. මෙතන පෙන්වන්න ඕනේ. තේරුණාද? අනිවාර්යයෙන්ම දයාව කියන එක. ඒ කියන්නේ හදපතුලෙන්ම තමන්ගේ යට තියෙන සහකරුවන්ට ආදරය කරනවා. ඒගොල්ලන්ගේ රැකියාව සුරක්ෂිත කරනවා කියන මානසිකත්වයේ එයාගේ එළියට එන්නට ඕනේ. එළි දැක්වෙන්න ඕනේ. ඊළඟට කායික හා මානසික සෞඛ්‍ය තියෙන්න ඕනේ. මොකද කලමනාකරුවෙක් කියන්නේ දරුවනේ ලීඩර් කෙනෙක්නේ, නායකයෙක්නේ. එයාට යම් පිරිසක් ඉන්නවනේ, එයාව අනුකරණය කරන අනුගාමිකෝ ඉන්නවනේ. ඒගොල්ලන්ට පවා මානසික ශක්තිය හොඳ රැකියා පෞරුෂත්වයක් ඇති කරන්න නම් අනිවාර්යයෙන්ම කලමනාකරුවට කායික මානසික සෞඛ්‍ය තියෙනවා. හිතන්න කලමනාකරු හැමදාම එන්නේ මොනවා හරි ඉඩක් කියාගන්න. අදලු එකක් කුමයි අද අපේ මගේ කොන්දරේ දෙනවා මට වාඩි වෙන්න බෑ. තේරෙනවද? විවිධ දේවල් කියනවනේ. එහෙම නහයෙන් අපි කියන්නේ නහයෙන් අඩාගත්ත ගවම්ම කියලා. එහෙම වුණාම මෙයා යට තියෙන සහකරුවන්ට නිකම්ම ලෙඩ හැදෙනවා. ලෙඩ හැදිලා ඉක්මනට යන්න හිතෙනවා. සමහරට වැඩ ඇරලා කලින් යන්න ඉල්ලනවා. බෑ කියන්න බෑ. ඒ තමනුත් නිරෝගී නෑනේ. ඒ නිසා පළමුව තමන් නිරෝගී වෙලා ඉන්න ඕනේ. පළමුව තමන් නිරෝගී වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ කායික වශයෙන්ුත් මානසික වශයෙන්. එහෙම වුණොත් තමයි තමන්ට වඩා හොඳ තීරණ ගන්න පුළුවන් වෙන්නේ. තමන්ට පරමාදර්ශී චරිතයක් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තමන්ගේ යටතේ ඉන්න අයපව තමන්ව අනුකරණය කරනවා. ඇයි? මම හොඳ කායික හා මානසික සෞඛ්‍යයෙන් ඉන්න නිසා මම වෙලාවට එනවා. උදේ පාන්දර එනවා. තේරෙනවද? එහෙනම් ඕගොල්ලන්ටත් එන්න වෙනවා. තේරෙනවද? ඒ වගේ හොඳ කායික හා මානසික සෞඛ්‍යයක් නොතිබුණා නම් ඒ මත සේවකයන් පාලනය කරන්න අපහසු වෙනවා. ඊළඟට මානසිකත්වය. ඒ කියන්නේ මානසිකත්වයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මානසිකත්ව හියුමිනිටි කියන එක හියුමිනිටි මිනිසත් භවය සංකල්පේ
ඒ මිනිසත් භවයේ සංකල්පය පෙරදරි කරගෙන බොහොම මානුෂික ආකාරයෙන් සේවකයින්ට තමන්ගේ සහකරුවන්ට තීන්දුව තීරණ ගන්න පුළුවන්කම තියෙනට ඕනේ. තේරුණාද? උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු සමහර සේවකයන්ට ගෙවල් වල ලොකු ප්‍රශ්න, අම්මා තාත්තා අසනීපෙන් අම්මා තාත්තට ප්‍රතිකාර කරනවා, නාවනේ ඔය කරලා එන්නේ. ඒගොල්ලන්ට ටිකක් එන්න ප්‍රමාද වෙනවා. නිවාඩුත් ඒගොල්ලන් ඉක්මනින් ඉවර වෙනවා. තේරුණාද? නමුත් එතනදී නිවාඩු ඉවරුණා කියලා අපි හිතමු දැන් නිවාඩු ඉවර තව අවුරුද්ද ඉවර වෙන්න දවස් 15ක් තියෙනවා. ওই දවස් 15ට තව දවස් 2ක් 3ක් මේගොල්ලෝ නිවාඩු ගන්න වෙයි. දැන් නිවාඩු ඉවරයි. ඉවර වුණාට දැන් අර වගේ දෙමව්පියන්ගේ රාජකාරියක් තිබුණා නම් ඉතින් එන්නම බෑනේ. එහෙමනම් අනිවාර්යයෙන්ම එතනදී කාරුණික මානුෂිකත්වයෙන් කටයුතු කළා. සමහරට ඉල්ලන්නේ ඉස්සෙල්ලම කියන රයිට් ඔයා බය නැතු තව දවසක් ගන්න. අපි ඒක ඔයා නෝපේ යවන්නේ. ඔයා අම්මා වෙනුවෙන් කරන්නේ ඒ දවසක් අරන් එන්න. අන්න මානුෂිකත්වය. ඒ මිනිසත් භවයේ මොකද්ද? වටිනාකම් අගනාකම් තමන්ගේ දෑතින් පුදන්නන කාටද සේවකයන්. එහෙම වුණාම තමයි සේවකයන්ට දැනෙන්නේ. බලන්න කොච්චර හොඳ අපේ දැන් නෝපේ ගිල්ල අපේ පඩි කැපුවේ නැහැ. අම්මා ගැන අසනීප බව දන්නවා. නිතර හොයලා බලනවා. අපෙන් අහනවා. තේරෙනවද? ඒ නිසා තමයි මට මේ දෙන්නේ. ඒ විශ්වාසය තියෙන්න ඕනේ. අනික සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීමත් අවශ්‍යයිනේ. දැන් සමහර කළමනාකරුවන්ට සාමාන්‍ය දැනීම නැහැ. ජෙනරල් නොලෙජ් 0. මට දැන් පුද්ගලිකව මේ දැන් ඉන්න ව්‍යාපාර ලෝකේ විටින් විට අවස්ථා තියෙනකොට උදාහරණ කියන්න බෑ නම් කියලා. ඒගොල්ලෝගේ සාමාන්‍ය දැනීම නැහැ. ඒගොල්ලෝ කරන සබ්ජෙක්ට් එක දන්නවා. කම්පියුටර් දාගෙන කරන සබ්ජෙක්ට් එක කරන ඉහට මෙලොඩියක් දන්නේ. සමහර ලංකාවේ කවුද? ලංකා අගමැති ගැනම ඇහුවොත් සමහර දන්නේ නැහැ. මුදල් ඇමති ගැනම ඇහුවොත් දන්නේ නැහැ. විදේශ ඇමති ගැනම ඇහුවොත් දන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා සාමාන්‍ය දැනීම අවශ්‍යයි. සාමාන්‍ය දැනීම අවශ්‍යයි. ඒ වගේම රටේ වර්ෂාපතනේ ඍතු බෙදෙන ආකාරය මොන කාලෙද වහින්නේ? මොන කාලෙද ගොඩක්ම පායන්නේ? ඒ තොරතුරු අවශ්‍යයි. ඒ තොරතුරු අපි එක්ස්ප්‍රෙස් කරගන්නවා කියන අපි දැනුමෙන් සන්නද්ධ වෙනවා. දැනුමෙන් සන්නද්ධ වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අපිට සාමාන්‍ය දැනීම අවශ්‍යමයි. ඒ කියන්නේ සබ්ජෙක්ට් නොලෙජ් එක තියෙනවා. සබ්ජෙක්ට් නොලෙජ් එකට අමතරව සෑම ශ්‍රේෂ්ඨයක් පිළිබඳවම සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. අන්න ඒක එහෙමද? සෑම ශ්‍රේෂ්ඨයක් සෑම ශ්‍රේෂ්ඨයක් පිළිබඳව ඇති අවබෝධය. එතකොට ක්‍රීඩා පැත්තෙන් ගත්තා ක්‍රීඩා පැත්තත් දන්නවා. මේ දවස්වල සිලෝන් ටීම් එකට මැච් එකක් ගහනවා කියලා සවුත් අප්‍රිකාවේ එහෙම ඒ ගැනත් දන්නවා. ෆුට්බෝල් ගැනත් දන්නවා. දේශපාලනය ගැනත් දන්නවා. ආණ්ඩුව දැන් මේ ගන්න තීරණ අනුව ආණ්ඩුවක් අපේ රටේ මොන වගේ ක්‍රියාත්මක වෙන්න හදන්නේ? මොන වගේ රටක්ද ගොඩනගන්න හදන්නේ? තේරෙන්න ඕන. තේරෙනවද? ඒත් එක්කම සේවකයන්ගේ ප්‍රශ්න ගැන අවබෝධයක් තියෙන්න ඕන. තේරෙනවද? ඒ වගේම රටේ කොච්චර මිනිස්සු බඩගින්න ඉන්නවද? කොච්චර මේ දරිද්‍රතාවය කියන ක්‍රියාත්මකද? අනේ වගේ සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕන. ඊළඟට ආත්ම විශ්වාසය self confidence එක. අනිවාර්යයෙන්ම self confidence කියන එක තියෙන්න ඕන. ආත්ම විශ්වාසය කියන්නේ මොකද්ද? තමන්ට මොන ප්‍රශ්න ආවත් තමන්ට බාර දීපු රාජකාරිය නියමිත වෙලාවට ඔయిత පෙර කෙසේ හෝ කරන්න පුළුවන්. කරනවා කියන විශ්වාසය, කරන්න හැකි කියන විශ්වාසය තියෙනවා. ආත්ම විශ්වාසය. දැන් ගොඩක් වෙලාවට ළමයි විභාග අසමත් වෙන්නේ මොකක් නිසාද? මෙන්න මේක නැතුවනේ. ආත්ම විශ්වාසය නැහැ. තේරුණාද? දැන් සමහර වෙලාවට සමහර තරඟවලට සහභාගී වෙද්දී මට මගේ ළමයි කියලා තියෙන මම ඉස්කෝලේ ගොඩන කාලේ. දැන් සමහර ළමයි කියන අපි ගියාම අපිට තමයි අර ස්පයික් ජෝඩුවක් තිබුණ නැත්තේ. සපත්තු නැත්තේ. අපිට තිබුණ එක්ක පරණ ස්පයික් එක නැත්නම් සපත්තුවක තිබුණේ. අර අසවල් ඉස්කෝලෙන් ආවා. ගුරුතලාවෙන් ආවා. මම ඔන්න උස මහත. ගෙලින්පස අපි එතනම ඩල්ලුණා. ආත්ම විශ්වාසය නැහැ. ඒගොල්ලෝ ඉතින් උස වෙනකොට හොඳ ඉස්කෝලේකින් හොඳ ටාර් ස්පයික් එහෙම දාලනකොට ඒගොල්ලෝ තමයි ජයග්‍රහණය කරන්නේ. අපි ආත්ම විශ්වාසය නැති කරගන්නවා. නමුත් ඔය වගේ කියලා ඒ ඔක්කොම පරද්දලා ජයග්‍රහණය කරපු අවස්ථාවක් තිබුණා. ඒකයි මම කියන්නේ අර මොන වගේ තත්ත්වයන් යටතේ වුණත් අපිටද පැවරෙන රාජකාරිය අපෙන් අපේක්ෂා කරන ආකාරයටම හෝ අපේක්ෂා කළ ආකාරයටත් වඩා හොඳින් නිමා වන ආකාරයෙන් අපිට ඒ දේ කරන්න පුළුවන්. අන් අයට වඩා
මට මේ දේ නිවැරදිව කරන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසය තියෙනවා. මට මේ කරගෙන යන්න පුළුවන් කියලා ආත්ම විශ්වාසය තියෙනවා. තේරුණාද? දැන් සමහර අවස්ථාවල යම් යම් පරිසර තත්වයන්ගේ විචලනයන් මත මමත් මගේ යාළුවන්ට කියනවා කරන්නම එපා ඔක අමාරු වැටෙනවා කියලා කියනවා. නමුත් ඒ මිත්‍රයෝ සමහරට ඒ මම කියන එකට චැලෙන්ජ් කරමින් ඒගොල්ලෝ වැඩේ කරනවා. කරලා හරියට කරනවා. තේරෙනවද? ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ අපි ඒ අපේ කෝණයෙන් දැක්කට එයා තුල තියෙන නෑ. මට තේරෙනවා මේක අමාරුයි. මේ ගමන හරි අමාරුයි. මේක ලේසි ගමනක් නෙවෙයි. මම කොහොම හරි මේක ජය ගන්නවා. මම මේ ගමන තනියම අවසන් කරනවා. ඒ වගේ තේරෙනවා ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. අනිත් එක තමයි ධනාත්මක සිතුවිලි තියෙන්න ඕනේ. හැම විටම Taman ධනාත්මක සිතුවිලි වලින් පරිපූර්ණ වෙන්න ඕනේ. කලමනාකරු අපි කියන්නේ අර වපරැහෙන් බලන්නකෝ වෙන්න බෑ. හැම වෙලාවෙම ඍණ ආකල්ප වලින් බලන්න හොඳ නැහැ. කලමනාකරු කුණාම ධනාත්මකව හිතන්න පුළුවන්කම තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳ අපි දුර්වල දැක්මකින් නැතුව පොහොසත් දැක්මකින් බලලා අපට මානසික සැහැල්ලුවකින් යුතුව කටයුතු කරන්න පුළුවන් දෙයක තමයි ධනාත්මක සිතුවිලි කියලා කියන්නේ. ඊළඟට අරමුණු පිළිබඳ මන අවබෝධය. අරමුණු පිළිබඳ මන අවබෝධය. සෑම කළමනාකරුවෙකුටම ව්‍යාපාරයේ අරමුණු නැත්තම් පරමාර්ථ අරමුණු පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ පරමාර්ථ අරමුණු පිළිබඳ මන අවබෝධයක් ගත්තේ නැත්තම් සියල්ල වර්ධිනවා. මොකද මේ අරමුණු එක්ක තමයි අපි ව්‍යාපාරේ ගලපන්නේ. තේරෙනවද? ව්‍යාපාරයේ අරමුණු වලට තමයි අපි ව්‍යාපාරේ තල්ලු කරගෙන යන්නේ. අනිත් එක තමයි එඩිතර ලෙස තීරණ ගැනීමේ හැකියාව. හොඳ කළමනාකරුවෙක් බය නැහැ. හොඳ කළමනාකරුවෙක් පස්සට අඩිය තියන්නේ ඉස්සරහටයි. ඉස්සරහට තැබූ පය ආපස්සට ගන්නෙම නැහැ. තේරෙනවද? එයාට සෙසුවය සමහරට යෝජනා කරන ওই තීරණ දැම්ම ගන්න එපා. අපි ඉස්සෙල්ලා මෙහෙම තීරණයක් කරන් බලමු කියලා වර පැලස්තරලවන කියන්නේ ඒ වගේ නෑ. එහෙම කියන්නේ අපි කියන්නේ පැලස්තරලවන වගේ කියලා ප්‍රශ්න වලට. එහෙම කියනවනේ. එතකොට මෙතනදී එහෙම ප්‍රශ්න වෙන්න බෑ. පැලස්තර ඇදවිල්ලක් නෑ. අඩියක් පස්සට ගත්තා. හොඳට ගැටලුව හඳුනගත්තා. ගැටලුව විශ්ලේෂණය කරගත්තා. තේරෙනවද? ඒ ගැටලුවට අනිවාර්යයෙන්ම නිමාවක් ඇති වෙන ආකාරයෙන් මට විශ්වාසයක් තියෙනවා මේ ගැටලුව විසඳනවා කියලා. තීන්දුවක් දෙනවා. තේරෙනවද? තීරණයක් ගන්නවා. එතකොට ඒ තීරණයෙන් ඇත්තටම මම හිතපු ආකාරයේ ප්‍රශ්න විසඳලා ගියා නම් මම ජයග්‍රාහකයෙක්. තේරෙනවද? ඔන්න වගේ හොඳ ගුණාංග කීපෙකුත් තිබුණොත් තමයි මනෝභාවාත්මක කුසලතා, තාක්ෂණික කුසලතා සහ අන්තර්පුද්ගල කුසලතා කියන භූමිකාත් එක්ක මේක මැච් වුණාම වඩා හොඳ කළමනාකරුවෙක් බවට පරිවර්තනය වෙනවා. පැහැදිලිනේ? එතකොට දරුවනේ අපි අද දවසේ කතා කරේ 12 වන පාඩම සිලබස් එකේ වැදගත්ම පාඩම, වටිනාම පාඩම, අගනාම පාඩම. ඒ පාඩමේ 3 වන පාඩම් පරිච්ඡේද දාලා කළමනාකරුවන්ගේ කුසලතා සාර්ථක කළමනාකරුවෙක් වෙන්න මොන වගේ කුසලතා තියෙනවද කියලා කුසලතා සම්පූර්ණයෙන්ම විග්‍රහ කරලා නිම කරා. අපි ඊළඟ ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් අපි කළමනාකරුවන්ගේ ඉතුරු කාර්යභාරයන් ටික විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.